කොරියාවේ ඇයි වැඩම කරලා ඉන්නේ? ලංකාවට වැඩම කරොත් පහසුවෙන් ජීවිතය ගත මගේ රට නෙමෙයිනේ. දැන් අපි නිරන්තරයෙන් කෑ ගහනවානේ ලංකාවේ මුස්ලිම් කතන්දර ගැන. මේ කියන්නේ සමස්තයටම ආපු අයටයි ඉන්න අයටත් එක්කම මෙයා මෙහෙමයි කියලා කියන්න පුළුවන් අපිට අත්දැකීම් තියෙන අවුරුදු 20 ගානක මහාන ජීවිතේ. එහෙම අය ඉන්නවා. ඒක දෝෂයක් නෙමෙයි. තාපකින් සිනාවෙන් හෝ කතාවෙන් බෑ නිසා කියලා. ඒතකොට එයාලගේ අර කෝටා එක නැති වෙලා ඊට පස්සේ ඇති වෙන ගැටලු මම හිතන්නේ භාෂා පරිවර්තන කටයුතු වලට සම්බන්ධ වෙනවා. බෑ තව කෙනෙක් බලෙන් මේක නිවැරදි කරන්න. මට ඔබතුමිය කල්යාණ මිත්‍රයෙක් ඔබතුමිය පාව මිත්‍රයෙක් කියලා බාහිරින් බලලා කියන්නේ යමෙක් මරුණාම යටින් දාන නිවන් සැප ලැබේවා. එහෙම නිවන් සැප ලබන්න පුළුවන් කාරණාවක් නෙමෙයි එහෙම. තමසියදී විනාශා ගන්නට හේතුන් මනසෙක ඇති වෙන්නේ. දැන් මම ඇත්තටම සජන්නිම් නම් මම කියන දේ සේවකයාට දැනෙන්නේ වෙන විදිහට. මම ඔබෙන් ඇහුවොත් එහෙම කොහෙද සැහැල්ලු පරිසරයක් සැහැල්ලු ජීවිතයක් තියෙන්නේ කියලා ඇහුවොත් ඔබට උත්තරයක් තිබෙනවද? ඉංග්‍රීසියෙන් කියන්නේ ඩ්‍රින්ක් එකක් ගන්නවා කියන්නේ. ඒතර ඒ ඩ්‍රින්ක් එකක් ගන්නවා කියන එක කියලා කියන්නේ ඇත්තටම ජීවිතේ එන්ජොයි කරන එක. ආයිබෝන් අද මයිහංගල් කැෆේ බෞද්ධ දර්ශනය ආශ්‍රයෙන් කොරියානු ජීවිතය ඵලදායී ලෙස ගත කරන්නේ කොහොමද කියලා කතා කරන්න සූදානමින් තමයි ඇවිල්ලා ඉන්නේ. ඔයාලට පේන්න ඇති වෙනදා මයිහංගල් කැෆේ බැදිරියෙන් එළියට ඇවිල්ලා අපි පුණ්‍ය භූමියක සිට තමයි අද මෙම වැඩසටහන අරගෙන එන්නේ ඔබ වෙතට. ඔව් අද අපි සමග ස්වාමීන් වහන්සේ නමක් මෙම වැඩසටහනට එකතු වෙලා ඉන්නවා. උන්වහන්සේ දැනට උල්සාන් සහ කියොන්ජු යන ප්‍රදේශවල වසර 10ක කාල සීමාවක් පුරා වැඩ වාසය කරමින් ඔබ අප වෙනුවෙන් ධර්ම දූත සේවයේ යෙදී සිටින හිමිනමක්. අවසරයි සම්මානස. පළමුවෙන්ම අපි කතා කරමු ඔබ වහන්සේ කොරියාවට වැඩම කළේ මොන කාල සීමාවේද? ඊට හේතුකාරක උනේ කුමක්ද? මේ විදිහට අපි කතා බහ ආරම්භ කළොත්. පළමුවෙන්ම ඔබටත් මේ හංගල් කැපේ කාර්ය මණ්ඩලයටත් ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව මෙහෙම ලබා දීම පිළිබඳව. ඇත්තටම කොරියාවට පැමිණීමේ පසුබිම ගැන කතා කළොත් එහෙම මම මුලින්ම කොරියාවට පැමිණෙන්නේ සංචාරයක් සඳහා පැමිණීමේ අරමුණ ඇතිව තමයි. ඉතින් එහිදී මට සිහිපත් කළ යුතු වෙනවා ඒ සඳහා මට මඟ පෙන්වීම කළපු ඒ පිරිස පිළිබඳව. ඒක මගේ යුතුයකමක් කියලා මට දැනුණා ඔබ අහපු ප්‍රශ්නයත් එක්කම. මම 2008 වසරේ මට අවස්ථාවක් ලැබෙනවා ඔබ දන්නවා යාපව්ව රජමහා විහාරස්ථානයේ ඓතිහාසික ඒ පුරවරයක් පන්සල් විහාරස්ථානයක්. ඒ නායක හාමුදුරුවෝ ඇසුරින් උන්වහන්සේ ඇසුරු කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් මට පළමු කොට 2008 වසරේ කොරියාවට එන්න සංචාරයක් දැක බලා ගැනීම අරමුණින් මට එන්න අවස්ථාවක් ලැබුණා. එතකොට එහෙම ආපු පරිසරයක තමයි අද මම ඔබ මේ මතක් කළ විදිහට අවුරුදු 10ක කාල සීමාවක් පසු කරමින් කොරියාවේ රැඳී සිටින්නේ. ඔබ වහන්සේ පැවිදි වීමට කොහොමද කියන්නේ යොමු වුණේ කොහොමද? ඒ ගැන පොඩ්ඩක් මතක් කිරීමක් කළොත්. ඇත්තටම ඒක එක් සොඳුරු සිදුවීමක් කියලා මම විස්තර කළොත් නිවැරදි වෙයි. හේතුව නම් අපි අතිශයින්ම ග්‍රාමීය පරිසරයක හැදී වැඩිච්ච කෙනෙක් මම. අපිට මතකයි අපි පුංචි කාලේ ගමේ තිබිච්ච පන්සලේ ස්වාමින් වහන්සේ තමයි තනියෙන් වැඩ හිටියේ. අපි පුංචි කාලේ අපි යාළුවෝ අපි එකතු වෙලා ඉස්කෝලේ ඇරිලා ඇවිත් ඒ වැඩ ටික කරලා ඉවරලා හැන්දෑවට අපි යන්නේ පන්සලට ගිහින් ඉවරලා පන්සලේ
රැයට හාමුදුරුවෝ කියන්නේ හරි වටින කාරණාවක් මේක. එහෙමයි සමහර. හාමුදුරුවෝ හැමදාම බුද්ධ වන්දනාව සිද්ධ කරනවා. එහෙමයි. ඉතින් අපි හැමදාම බුද්ධ වන්දනාව කරලා තමයි රැයට නිදාගන්නේ. පන්සලේ තමයි අපි නිදාගන්නේ. ඒකට එහෙම බෞද්ධ පසුබිමක් අර පුංචි කාලේ ඇති වුණා අපේ. ඒ කියන්නේ මේ මනසට මොකද්ද දැනිච්ච දෙයක් තිබුණ එක. ඒ වයසත් එක්ක ඒක විග්‍රහ කරන්න බෑ. මේවයි මෙහෙමයි කියලා. නමුත් දැන් මට තේරෙනවා මේ හේතුවනේ වෙන්න ඇති මේකට පසුබිම කියන එක. ඉතින් ඔහොම ඉතින් හාමුදුරුවෝ අපිව හිටපු යාළුවෝ කීප දෙනා සැරෙන් සැරේ විවිධ දාන මානවලට එක්ක යනවා, බණ ධර්ම දේශනාවලට එක්ක යනවා. ඉතින් ඔහොම ඇතිවිච්ච පරිසරයක මට මතකයි 1991 වසරේ මම හිතන්නේ ඒ ගමේ විහාරස්ථානයේ අපේ ලොකු ස්වාමීන් වහන්සේ ධර්ම දේශනාවක් සිද්ධ කළා. එහෙමයි. එතකොට උන්වහන්සේගේ ධර්ම මට උන්වහන්සේ ගැනත් මතක් කරන්න ඕනේ මේ එකම වටේදී. උන්වහන්සේ ඒ ප්‍රදේශයේ කියන්නේ ඒ ගම ආශ්‍රිත අවට ගම්වල හැම ගමකම විහාරස්ථානයක් ඉදි කරලා සෙරප්පු දෙකක් වන්නතු පයින් ඇවිදගෙන විශාල ශාසනික සේවාවක් කරපු ස්වාමීන් වහන්සේ නමක්. ඉතින් උන්වහන්සේ ධර්ම දේශනා වගේ ඒ දේවල් ප්‍රසිද්ධයි. ඒකට ඉතින් හොඳට ධර්ම දේශනාවන් සිද්ධ කරන ස්වාමීන් වහන්සේ නමක්. ඉතින් මම මේ ධර්ම දේශනාවක් අහපු වෙලාවේ මම අවසානයේදී අර සෙනග ඉස්සරහා තාත්තට කිව්වා මම අඬලා කිව්වා මට මහණෙන්න ඕනේ කියලා. එතකොට සාමාන්‍යසික වයස කොච්චරක් විතරද? මම හිතන්නේ එතකොට මට අවුරුදු 12ක් ඇති. 12ක් වගේ. ඒ වගේ පුංචි වයසක එතන ස්වාමීන් වහන්සේට පැවිදි වෙන්න. ඔව් ඒක තමයි මම ඉස්සෙල්ලා කිව්වේ. දැන් ඒක ඒ වයසදී සාමාන්‍ය කියන්නේ සිදුවීමක් වෙන්න ඇති. නමුත් ඒක දැන් විග්‍රහ කරගත්තාම මට දැනෙන්නේ ඒක මං හිතන්නේ පෙර සංසාරික පුරුද්දක් වගේ නේද? ඇත්තටම පැවිදි බිමට ඇතුළත් වෙනවා කියන එක සංසාර පුරුද්දක් නැතුව කරන ලේසි පහසු කාර්යයක් නෙමෙයි නිසා. ඔව් ඒකත් හේතුවක්. ඒකත් හේතුවක්. ඔව් එහෙමයි සමනස. ඒ විදිහට ශාවන වහන්සේ දැන් කොරියාවට පළමුවෙන්ම වැඩම කරන්නේ සංචාරයකට කියලා කිව්වනේ. මම අහලා තියෙනවා ශාවන වහන්සේ මෙහි කොරියානු භාෂාව හැදෑරුවා යම්කිසි දෙයක් විශ්වවිද්‍යාල අධ්‍යාපනය හැදෑරුවා කියලා. ඒ පිළිබඳව මතක් කළොත් මම මේ කොරියාවට යම් කැමැත්තක් දක්වයිට හේතුව තමයි මේ තුල තිබෙන මේ සංස්කෘතිමය කාරණා වටිනාකම් මේ දේවල් එක්ක මිනිස්සුන්ගේ තියෙන ගතිගුණ ස්වභාවය ඉතින් ඒව පිළිබඳව යම් පැහැදීමක් ඇති වුණා. ඊට වඩා වැදගත් කාරණාව තමයි අර ආගමික පසුබිම. එහෙමයි සමහරවිට. මහායාන දර්ශනයේ ඉගැන්වීම් තිබෙන මේ පරිසරය එක්ක ගත්තහමත් මට ගොඩක් ලං වුණා. බෞද්ධ පරිසරයක් තියෙන රටක් නේ. එතකොට එහෙම තිබිච්ච පසුබිමක අර ලංකාවත් සම්බන්ධතාවයත් මේ ඇති වෙලා තිබෙනවා. කොරියාව බෞද්ධ පරිසරයක් අනාගාരിക ධර්මපාලතුමා පවා ලංකාවට පැමිණිලා අර සෝල් චෛත්‍යයක් පවා තියෙනවා නේද සමහරවිට. සිහිවටනයක් පවා තිබෙනවා. ඒ වගේ පසුබිමක් මම හිතන්නේ ඇති වෙන්න ඇති මට කොරියාව තුළ අද දක්වා ඉන්න පරිසරය හැදෙන්න. ඒකට ඔබ අහපු ප්‍රශ්නෙට උත්තරයක් දෙනවා නම් ඇත්තටම මම කොරියානු භාෂාවට ඇත්තටම කැමැති භාෂාවක්. එය අතිශයින්ම මට සිලුතු සෞම්‍ය භාෂාවක් නිසා. ඉතින් මට ඒක ඉගෙන ගැනීමේ අවශ්‍යතාවයක් තිබුණා, ඕනකමක් දැනුණා. ඇත්තට මම මුලින්ම තනිවම තමයි මේ භාෂාව ප්‍රගුණ කළේ, ඉගෙන ගත්තේ. ඉතින් ඔහොම ඉද්දී මට හමු වෙනවා මෙහිදී ස්වාමීන් වහන්සේ නමක්, ලාංකීය ස්වාමීන් වහන්සේ නමක්, විමලානන්ද හාමුදුරුවෝ වහන්සේත් මා ගෞරවයෙන් සිහිපත් කරනවා. ඉතින් උන්වහන්සේගේ මඟ පෙන්වීම මත මට අවස්ථාවක් ලැබෙනවා දීර්ඝ වශයෙන් මේ අධ්‍යයනය කිරීම සඳහා කෙන්ජු තොංගුක් විශ්වවිද්‍යාලයට භාෂා අංශයට ඇතුළු වෙලා ඒ අධ්‍යාපනය හදාරන්න මම අවුරුද්දක පමණ භාෂා පාඨමාලාවක් හැදෑරුවා. ඊට පස්සේ මම
උපාධිය සහ මාස්ටර් ශාස්ත්‍රවේදී උපාධිය දක්වා ඒ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරුවා. හොඳයි. ඇත්තටම මයිහංගල් කැෆේ මේ විදිහට ස්වාමීන් වහන්සේ නමක් සමග පිළිසඳරේ යෙදෙන්නට හේතු වූයේ එයමයි. උන්වහන්සේට කොරියාව පිළිබඳව අත්දැකීම් රාශියක් තියෙනවා. ඉතින් අපි අද කතා බහ කරන්නට සූදානම් කොරියාවට ඇවිල්ලා මෙහි ජීවත් වෙන ඔයාලට වගේම කොරියාවට එන්න ඉන්න ඔයාලටත් බෞද්ධ පරිසරයේ බෞද්ධ දර්ශනය ආශ්‍රයෙන් අපේ ජීවිත හැඩගස්වා ගන්නේ කොහොමද? අපේ කොරියානු ජීවිතය අපි ඵලදායී ලෙස ගත කරන්නේ කොහොමද කියලා අපේ ස්වාමීන් වහන්සේ සමග කතා කරන්නට සූදානමින් තමයි මේ වැඩසටහන අපි ඉදිරිපත් කරන්නට හිතුවේ. හොඳයි. ඇත්තටම ස්වාමීන් වහන්සේ දැන් කොරියානු ජීවිතය මේ විදිහට ගත කරද්දී ඔබ වහන්සේට මුලින්ම කොරියාව කිව්වොත් අපි යම් ලංකාවට වඩා හත්පසින් වෙනස්නේ. ඔබ වහන්සේ කිව්ව කොරියාව ගැන ඇත්තටම හොඳ කැමැත්තක් ඇති වුණා කියලා පළමු සංචාරයේදී. නමුත් කාලගුණයේ දේශගුණයේ අතින් බැලුවත් ආහාර ඇත්තින් බැලුවත් ලංකාවට වඩා හත්පසින් වෙනස් රටවල් දෙකක්. කොරියාව වෙනස්. ඉතින් ඒ වගේ රටක ඔබ වහන්සේට මේ සංස්කෘතියට එහෙම නැත්නම් මේ දේශගුණයට ඇතුළත් වීමේදී කියන්නේ අනුගත වීමේදී ඔබ වහන්සේ මොන වගේ ප්‍රශ්න වලට මුහුණ දුන්නාද? ඒ ගැන පොඩ්ඩක් මතක් කළොත්. ඔව් ඇත්තටම මං හිතන්නේ කොරියාවට එන හැම කෙනෙකුටම කොරියාවට නෙමෙයි ඕනම විදේශ රටකට යන කෙනෙකුට මුහුණ දෙන්න වෙන ඒ පරිසරය එක මං හිතන්නේ සමානයි. එහෙමයි. ඒකේ අර ස්වභාවය වෙනස් වෙන්න පුළුවන්. අත්දකින්න වෙන ඒ පරිසරය ඇත්තටම හැමෝටම සුබදායක පරිසරයක් ඇති වෙන්නේ. ඒක කම්කටොළු ගොඩ කාර්කශක පරිසරයක් වෙනවා නේද? මැද ගොඩ නැගෙන ජීවිතයක්. එහෙමයි. ඉතින් මටත් ඇත්තටම ඒ අත්දැකීම් ලැබුණා. ඉතින් විවිධ අත්දැකීම් ලැබුණා. ඒ අතර ඇත්තටම යම් සිදුවීම් මානසික වශයෙන් බිඳ වැටෙන්න හේතු වෙන සිදුවීම් පවා සිදු වෙලා තිබෙනවා. නමුත් අර බෞද්ධ දර්ශනයෙන් අපි යමක් අපිට ලැබිච්ච නිසා ඒ වගේ අපිට ගොඩ එන්න පුළුවන් පරිසරයක් ඇති වුණා. ඉතින් ඒ අතරේ අපිට ඔය සීත ගුණය වගේ කාල ගුණයන් වලදී ඇත්තටම ලොකු අපහසුතාවයක් වුණා. ඒක මම හිතන්නේ හැමෝටම පොදු කාරණයක්. කොරියාව ජීවත් වෙන අයට. ඉතින් ඒ පසුබිම තමයි මටත් උදා වුණේ. තිබුණේ නේද? ඔව් අපිට ඇත්තටම කොරියාවට රාජකාරී සඳහා එන ඔයාලටත් ඉගෙන ගන්න එන ශිෂ්‍යයින්ටත් ඇත්තටම ඒ කාරණාව නම් ඒ වගේම ස්වාමීන් වහන්සේට වගේම අපේ ස්වාමීන් වහන්සේට වගේම බලපාන කාරණාවක්. ස්වාමීන් වහන්සේ දැන් අපි සාමාන්‍යයෙන් ලංකාවේදී පන්සල් වලට දානමාන කටයුතු හොඳින් පිළිවෙලින් සිද්ධ වෙනවනේ ස්වාමීන් වහන්සේ. මේ වගේ පරිසරයක ඔබ වහන්සේ වැඩ ඉන්නේ නැති දානමාන කොහොමද ඔබ වහන්සේට ඒ කියන්නේ හරියට ලැබුණාද මේ දේවල් කොහොමද උනේ කියලා පොඩ්ඩක් මතක් කරලා මුල් කාලේ ඉඳන්ම. ඔව් හරියට ලැබුණාද කියන එක ඇත්තටම එහෙම ගැටලුවක් නැහැ. ඇත්තටම දැන් රහතන් වහන්සේලා කියලා කියන්නේ යමක් ලැබුණොත් වළඳලා ජීවත් වෙන එහෙමනේ. ඒතර අපිට භික්ෂුවක් හැටියටත් අපිට ඒ තරමට අපිට යන්න මානසික දියුණුවක් නැති වුණාට අපිට උනත් යමක් ලැබුණොත් වළඳලා ඉන්න පුළුවන් මානසික මට්ටමක යම් තාද්දර මට්ටමකට අපි ඉන්නවා. එතකොට මම ඇත්තටම මේ වගේ කටයුතු සිද්ධ කරද්දී මට දාන දෙන්න ඕනේ මේ ඒව කළ යුතුයි අවශ්‍යතාවයන් කියන තැන මම නැහැ. ඇත්තටම ඒ කියන්නේ මෙහි පරිසරයක ලංකාවේ වගේ එහෙම බලාපොරොත්තු වෙන්නත් කොහෙත්ම බෑ අවශ්‍යත් නැහැ. එතකොට පුළුවන් හැම අවස්ථාවකදීම මේ ඉන්නවට අයත් සහ මගේ කොරියානු ජීවිතයේදී මුණ ගැහිච්ච අය ඇත්තට අපිට ලොකු ශක්තියක් වුණා දානමාන ආදී කටයුතු සිද්ධ කරලා. ඇත්තට ඒ වගේ ශක්තියින් නිසා තමයි මම හිතන්නේ මෙහි ඉන්න හැම ස්වාමීන් වහන්සේ නමක්ම ඒ කටයුතු සිද්ධ කරන්නේ. අදටත් එහෙම සිද්ධ කරන්නේ. ඉතින් මෙතන ගත්තාම මම සතිය දවස්වල කොහෙත්ම දාන බලාපොරොත්තුවක් නැහැ. මම සමහර අයට
මතක් කළද්දී දානයක් දෙන්න ඕන මේ කිව්වහම මම කියන්නේ වැඩ කරලා මහන්සියලා කොහොමද දානෙ දෙන්නේ? ඒක ඒ නිසා කියන අදහස මම කියලා තමයි එලා කැමති නම් ඒක සිද්ධ කරන පරිසරය තමයි හදන්නේ මම. ඉතින් නමුත් බොහෝ දුරට ඉරිදා වගේ දවස්වලට දානමාන සිද්ධ වෙනවා ලැබෙනවා. ඉතින් ඒ ප්‍රමාණවත්. අනිත් කටයුතු හොයලා බලනවා. මේ විදිහට සමහරවිට කවුරු හරි කෙනෙක් කිව්වොත් ඔබ වහන්සේලා මේ තරම් අපහසුතා මැද්දේ කොරියාවේ ඇයි වැඩම කරලා ඉන්නේ? ලංකාවට වැඩම කරොත් පහසුවෙන් ජීවිතය ගත කරන්න පුළුවන්, පැවිදි ජීවිතයත් පහසුවෙන් ගත කරන්න පුළුවන් කියලා යම්කිසි කෙනෙක් කිව්වොත් ඔබ වහන්සේට මොකක්ද කියන්න තියෙන්නේ? ප්‍රශ්න ටිකක් ඇති කිහිපයකදී හිතන්න පුළුවන් ප්‍රශ්නයක්. එහෙමයි. ඒතර මම ඔබෙන් ඇහුවොත් එහෙම කොහෙද සැහැල්ලු පරිසරයක් සැහැල්ලු ජීවිතයක් තියෙන්නේ කියලා ඇහුවොත් ඔබට උත්තරයක් තිබෙනවද? ඒකත් සමනස් කොහෙත් එකයි. මේ ලෝකේ කොහෙවත් එහෙම සැහැල්ලු කියන්නේ සතුටින් අපි බලාපොරොත්තු වෙන පරම සතුට ලබලා ජීවත් වෙන්න පුළුවන් මේ ලෝකේ පරිසරයක් නැහැ කියන එකයි මගේ මතය. ඉතින් බුදුහාමුදුරුවොත් මේ දේශනා කරලා තියෙනවා දුක්ඛෝ ලෝකෝ පතිට්ඨිතෝ කියලා. ඒ කියන්නේ මහණෙනි මේ ලෝකයේම දුක මත පිහිටලා තිබෙන කියන කාරණාව. එතකොට ඒ නිසා ඔබ කියන මම හිතන්නේ එහෙම පරිසරයක් ලෝකෙ කොහෙවත් තියෙයි කියලා මම හිතන්නේ නැහැ. එහෙමයි. මං හිතන දේ කාරණාව තමයි ඉන්න තැන නෙමෙයි වැදගත්. එහෙමයි. ඉන්න විදිය වැදගත් කියන එකයි මගේ අදහස. ඒ වගේම තමයි කොහේ හෝ රටක ඉන්න එකට වඩා ඒ ඉඳලා කරන දේ තමයි වැදගත් කියන කාරණාව මම හිතන්නේ. ඒ අදහසත් එක්ක තමයි මම ජීවත් වෙන්නේ කොරියාවේ. මට කොරියාවද ලංකාවද කියන එක අදාළ නැහැ. ඉන්න තැන මට පුළුවන් මගේ ධර්ම ඥානියත් එක්ක මම ජීවත් වෙන්න උත්සාහ කරනවා. ඒක තමයි මගේ ප්‍රතිපත්තිය. එහෙමයි සමනස. ඒ කතා බහත් එක්කලා මට පොඩ්ඩක් මතක් කරන්න හිතලා ස්වාමීන් වහන්සේ පසුගිය කාලවල ඒ කියන්නේ ලංකාවේට සමාජ සේවා කටයුතු යම්කිසි ප්‍රමාණයක සිදු කරා කියලා අපි දැනගෙන හිටියා. ඒ කියන්නේ දුප්පත් ළමයි හා සම්බන්ධ විහාර ස්ථානයක් ඔබ වහන්සේ හැදුවා කියලා අපි අහලා තිබ්බා. එවැනි කටයුතු ඇත්තටම ඉන්න තැන අපි වැදගත් නැහැ. අපි කොහෙද ඉන්නේ කියන එක වැදගත් නෙමෙයි. ඇත්තටම ඉන්න තැන ඉඳලා අපිට කරන්න පුළුවන් දෙපැත්ත කියන එක තමයි වැදගත්. උන්වහන්සේ ඒ දේ තමයි මතක් කරේ. හොඳයි. ඔබ වහන්සේ දැන් කොරියානු භාෂාව ඉගෙන ගත්තා කියලා කිව්වනේ. දැන් අපි ඔබ වහන්සේ දන්නවා මයිහංගල් කැෆේ එකත් එක්ක එකතු වෙලා ඉන්නේ ගොඩක්ම කොරියානු භාෂාව ඉගෙන ගන්න ළමයි. ඉන්න අය වගේම දැන්ට ඇවිල්ලා ඉන්න අය. ඒ අයට කොරියානු භාෂාව හැදෑරීමේදී ඔබ වහන්සේට දෙන්න පුළුවන් පණිවිඩයක් තියෙනවා නම් යම්කිසි දෙයක්. ඇත්තටම මම අර මුලින්ම මේ මාතෘකාවන් වලට ප්‍රවේශ වීමේදී මතක් කළා වගේ කොරියන් භාෂාව කියලා කියන්නේ ඇත්තටම මේ ලෝකයේ තිබෙන මම හිතන්නේ සෞම්‍ය කියන්නේ කනට මිහිරි භාෂාවලින් මම හිතන්නේ ඉදිරියෙම තියෙන භාෂාවක්. මම හිතන්නේ ඔබ වුණත් ඒක අත්දකින්න ඇති. මොකද ඔබ මේ භාෂාව ප්‍රගුණ කරපු කෙනෙක් හැටියට. ඉතින් මට කියන්න තියෙන උපදේශය තමයි යමෙකුට ඇත්තටම මේ භාෂාව ප්‍රගුණ කරන්නට පුළුවන් වුණොත් මේ කොරියාව තුළ මේ ගත කරන අවිවේකී මානසික පරිසරය කියන්නේ ගැටලු පරිසරයත් එක්ක මම හිතන්නේ එය මේ ඔහුගේ ජීවිතේට මම හිතන්නේ අර මෙහෙදි ගොඩනගා ගන්න අර ආර්ථික වශයෙන් ගොඩනගා ගන්න පරිසරයට වටිනාකමක් එකතු කරගත්තා වෙන. ඒ කියන්නේ බාහිරින් වටිනාකමක් එකතු කරගත්තා වගේ වෙන කාරණාවක්. ඉතින් ඇත්තටම මේ භාෂාව ඉගෙන ගැනීමත් එක්ක භාෂාව නිපුණත්වයට වගේ පමණක් නෙමෙයි ඊට එහා ගිහින් මෙහි තුල තිබෙන අර සංස්කෘතිමය කාරණාවන් ඒ වටිනාකම් මේ ඒවා පිළිබඳව අවබෝධයක් ඇති කරගන්න පුළුවන් වෙනවා. ඒ නිසා මම කියන්නේ භාෂාවන් ප්‍රගුණ කරන්න ඒක හරි වටිනවා ඕනම භාෂාවක්. ඒ කියන්නේ ඕනම දැන් තමන්ගේ මව් භාෂාවට අමතරව භාෂාවක් යමෙකුට පුළුවන් නම් මම හිතන්නේ එය ආත්ම අභිමානයක් ගොඩනගා ගන්න පුළුවන් කාරණාවක්. ඉතින් ඒ සඳහා මම හිතන්නේ නිවැරදි මඟ පෙන්වීම කරන
සේවාවක් හැටියට ඉතින් හංගල් කැපේ වගේ සේවාවන් තිබෙනවා. ඉතින් ඒ හරහා ඔබට පුළුවන් ඒ පිළිබඳව නිවැරදිව භාෂාවේ නිවැරදි අවබෝධය ගොඩනගා ගන්නට. ඉතින් ඒවා තමන්ගේ ජීවිතයට එකතු කර ගන්න ඕන හොඳයි කියන එක මම අර ප්‍රදේශයක් හැටියට කැමතියි. ඒ වගේම සමනස්ස මේ බිඳ වැටුණු ශ්‍රී ලාංකේය තාරුණ්‍යයට නව පණක් වගේනේ මේ කොරියානු රැකියා. ඉතින් මේගොල්ලන් කොරියානු රැකියාව වලට එන්නේ ලොකු සිහිනම වාගෙන. ඒ වගේම එන්නෙත් ගොඩක් පොර කාගෙන එහෙම නිසා වෙනවාස මේක සැහැල්ලුවෙන් හොඳින් කරන දෙයක්ුත් නෙමෙයිනේ. ඉතින් ලේසි පහසු කාර්යකුත් නෙමෙයි. මේ විදිහට ඇවිල්ලා මේගොල්ලන් කොරියානු ජීවිතේ ඵලදායී ලෙස ගත කරනවා කියලා ඔබ වහන්සේ හිතනවාද? ඇත්තටම මේ ප්‍රශ්නෙට උත්තරයක් හැටියට දෙනවා නම් ඇත්තටම සමස්තයක් විදිහට ගත්තොත් එහෙම මේ මෙහෙට එන සිහින පොද මතක් කළා වගේ සිහින පොඩි බැඳගෙන ලංකාව තුල විවිධ කියන්නේ අභියෝග ජයගෙන උදාහරණයකට භාෂා නිපුණත්වයක් තියෙනවා. ඉතින් මේ වගේ විභාගයක් වගේ එකක් මේ පරිසරය ජයගෙන මෙහෙට එන අයගෙන් මං හිතන්නේ එහෙම මතක් කරන එක නිවැරදි. බහුතරය තමන්ගේ අරමුණු ඉටු කර ගන්නවා කියන තැන මම ඉන්නවා. එහෙමයි. ඉතින් ඊට එහා ගිහින් බැලුවොත් අර සුළු පිරිසක් ඒ තමන්ගේ අරමුණ කරා යන්න තමයි එන්නේ කොරියාවට. හැබැයි ආවට පස්සේ විවිධ හේතු නිසා ඒ අරමුණින් බැහැර වෙලා ඒ ජීවිතේ සමහර කාරණාවන් විනාශ කරගන්න ස්වභාවය ඇත්තටම මේ කොරියාව තුළ අපේ අත්දැකීම් වලින් පේන්න තියෙන කාරණාවක්. එහෙමයි. ඔබ වහන්සේට අත්දැකීම් ඇති එවැනි තරුණයන් එවැනි තරුණයින් ඔබට හමු වෙලා තිබෙනවද ඔබ වහන්සේට? ඔව් එහෙම අවස්ථා ඕන තරම් තියෙන මේ මෑතකත් මම ඇත්තටම ටිකක් දෝෂාරෝපණයෙන් මම එක් පුජ්‍යලයකට කතා කළා. ඒ කියන්නේ හිතා ගන්න බෑ ඇයි මේ මනුස්ස ජීවිතය තුළ එවැනි පරිසර ඇති වෙන්නේ කියන එක. මොකද හිතන්න පුළුවන් මනසක් තියෙන කෙනාට නේ මනුස්සයා කියලා කියන්නේ. ඒතකොට එහෙම කෙනෙක් ඇයි මෙහෙම කරන්නේ කියන කාරණාව හිතා ගන්න අපහසුයි. මොකද ඒ හේතු සහ උදාහරණ කියන්නේ ඒවා කියන්න පුළුවන් කාරණා නෙමෙයි. පෞද්ගලික කාරණාවක් නිසා කෙනෙකුගේ දෙයක් නිසා. නමුත් එවැනි අත්දැකීම් ඕන තරම් මේ කොරියාව තුළ දැකලා තිබෙනවා. ඒක අඩු වැඩි විදිහට ස්වභාවය එක්ක වෙනස් වුණාට විශේෂයෙන්ම බීමත්කම වගේ දේවල් ටිකක් බහුලව දකින්න පුළුවන් නිසා. ඇත්තටම ඒක තමයි මම හිතන්නේ මෙහි කොරියාව තුළ දකින්න තිබෙන ප්‍රධානම අවසනාවන්තම දේ කියලා අවසනාවන්ත කාරණාවක්. ඇත්තට මේක පොඩ්ඩක් අර මම මේ කියන කාරණාවන් මට දැනිච්ච මට හැඟෙන දේ තමයි මම ප්‍රකාශ කරන්නේ. ඒකට මේකට එකග වෙන එක නොවෙන එක අන් අයගේ කාරණාවක්. එහෙම වෙන්න ඕන කියන අදහසෙනුත් නෙමෙයි මම මේ කියන්නේ. ඇත්තටම මෙහි කොරියාව තුලදී මෙහි ගත කරන අපේ අය ඇත්තටම ජීවිතේ කරන මම හිතන ලොකුම අඩුපාඩුවක් හැටියට මම දකින්නේ අර බේබදුකම දක්වා යන බීමත්කම. ඒක ඇත්ත සමහරවිට අපිට කෙනෙකුට කියන්න බෑ බොණ්ඩ එපා කියලා. සහ බොණ්ඩ බීම නතර කරන්නත් බෑනේ. හැබැයි ඕනම දෙයක තියෙනවනේ සීමාවක් කියන්නේ මධ්‍යස්ථ ස්වභාවය. අන්තයටත් නොයා අර මධ්‍යස්ථව ඉන්න පුළුවන් පරිසරයක මනසක් හදාගන්න පුළුවන් නම් හොඳයි. නමුත් එහෙම නැතුව අර විදිහේ අර බේබදු තත්ත්වයට ගිහින් ඉවරලා ජීවිතේ විනාශ කරගන්න අය ඕන තරම් දැකලා තිබෙනවා. අපි කතා කරලා තිබෙනවා. ඉතින් ඒක ලොකු අවාසනාවන්ත කාරණාවක්. ඉතින් ඒ තුර ගොඩනගෙන නැත්නම් ඒ තුල ඇතිවෙන බාහිර දේවල් බලන්න සම්පූර්ණම ජීවිතේ විනාශ වෙනවා. රෝගී වෙන්න පුළුවන්. විශේෂයෙන් රෝගී භාවය ඊළඟට නැති වෙන දේවල් තමන්ගේ කියන්නේ ගෘහ ජීවිතයේ තුල නැති වෙන දේවල් අඹදරුවන්ගේ
ඒ කාරණාවන් ඉතින් මේවා පිළිබඳව මම හිතන්නේ අපේ අය මේ ලොකුවට කල්පනා කරන්න ඕන කාරණාවක්. ඒ කියන්නේ මේ කොරියාවට එන්නේ සිහින පොදි බැඳගෙනනේ. එහෙමයි. සිහින යථාර්ථයක් වෙන්නේ නැහැ නිකන්. එහෙමයි සමහර. සිහින යථාර්ථයක් වෙන්න දැන් ආර්ථිකය ගොඩනගා ගන්න රැකියාව පමණක් නෙමෙයි. නෙමෙයි. මෙහි ජීවත් වෙන විදිහත් බලපානවා. ඒක ඇත්තටම අතිශයින්ම අභාග්‍ය සම්පන්න කාරණාවක්. ඉතින් මම මේකටම තව එකතු කරන්නම්. දැන් ඒ හරහා තව මෙහි ඇති වෙන කාරණාවන් දැන් බලන්න දැන් උදාහරණයකට දැන් Facebook මාධ්‍ය ජාලය තියෙනවානේ. ඒක හැමදේම දාන තැනක් වෙලා නේද? හොඳ දේද නරක දේද දැමිය යුතු දේද නොදැමිය යුතු දේද කියන ප්‍රශ්නයක් දැන් නැහැනේ. එතකොට දැන් මේ කාලේ ගන්න දැන් මේ සමර් වැකේෂන් එක ලැබිච්ච කාලේ. එතකොට දැන් බොනවා කියන එක කියන්නේ දැන් උදාහරණයකට ප්‍රඥාවන්ත නැත්නම් හිතන්න පුළුවන් අය ගොඩාක් දුරට ඇත්තටම බොනවා කියන එක එහෙම නැත්නම් අපි අර ඉංග්‍රීසියෙන් කියන ඩ්‍රින්ක් එකක් ගන්නවා කියන්නේ. ඒතර ඒ ඩ්‍රින්ක් එකක් ගන්නවා කියන එක කියලා කියන්නේ ඇත්තටම ජීවිතේ එන්ජොයි කරන එකක්. ඒ කියන්නේ ජීවිතේ කියන්නේ ඒක නිවැරදි කියන එක නෙමෙයි මම මේ කියන්නේ. ඒ මිනිස්සු ඒක එන්ජොයි කරනවා. වින්දනය කරනවා. හැබැයි අපි අර ලකුවට අර මම අතිශයින්ම අකමැති කාරණාවක් තමයි අර ලයිව් දාන එක බෝතල් දාගෙන ඒක ඇත්තටම මම කියන්නේ මම කැමති නැති නිසාම නෙමෙයි. ඒක දකින කොටත් ටිකක් අපිට ප්‍රශ්නේ නම නෙමෙයි. ඒ දාන ආයත එක හොඳ නැහැ. ඒ නිසා මම අකමැති. එහෙම නැතුව අර ඒක මම දැක්කහම මට ඒක එන හැඟීම නෙමෙයි මම මේ කියන්නේ. මට ඒක ප්‍රශ්න ඒක මගේ අදහසක් නේ. නමුත් මම කියන්නේ ඒ දාන ආයත එක හොඳ නැහැ. එහෙමයි සම. අන්න ඒ අදහස නිසා මම කියන්නේ ඒ වගේ පසුබිමක් මේ කොරියාව තුළ තිබෙනවා. ඉතින් ඒ හරහා ගොඩනගෙන තව දේවල් බලන්නකො දැන් මෙහි ජීවත් වෙන අය ඇත්තටම සමහර අය මම හැමෝටම නෙමෙයි මේ ඇත්තටම මේ අගෞරවයක් නෙමෙයි කරන්නේ සුළු පිරිසක් නේ සුළු පිරිසක් කියන්නේ ඒක එයාලා ඇත්තටම නොදැනුවත්කම නිසා කරනවා කියන එක සමහර වෙලාවට හිතෙනවා. කියන්නේ එයාලගේ අර තාරුණ්‍යයත් එක්ක කරන දේවල් කියලා මට හිතෙනවා. නමුත් ඇත්තටම හොඳයි මේක වෙනස් වුණා නම්. ඒ හරහා ඇත්තටම අර ශාරීරික ස්වභාවය පවා හොඳ ටිකක් පවාගෙන කරාමු දාලා රවුල් වවලා ඒක ඒව වගේ දේවල් ඇති වෙන්නේ මං හිතන්නේ අර වගේ පසුබිමත් එක්ක සමනස්ලේ විතර දැන් පන්සල කියන්නේ සිංහල බෞද්ධ අපිට විතරක්ම නෙවෙයි අන්‍යාගමිකයින්ට පවා සිත නිවන ස්ථානයක් නේ. ඒතර ඔබ වහන්සේලා මේ විදිහට කොරියාවේ අපහසුතා මැද්දේ වුවත් මේ විදිහට පන්සලක් පවත්වාගෙන යනවා. ඉතින් ඇත්තටම ඒ සිත නිවන තැනට යන්නේ නැයි ඉන්නවද ස්වාමීන් වහන්සේ? එවැනි අය ඔබ වහන්සේ සමග කතා බහේ නිරත වෙනවාද? කියන්නේ තමන්ගේ පෞද්ගලික ප්‍රශ්න හෝ වේවා මේ වගේ මානසික ගැටලු ගැන වේවා ඔබ වහන්සේ සමග කතා බහක නිරත වෙනවාද? ඇත්තටම මේ කතා බහක උන්ල නිරත වෙනවා මේ මෑතකත් එහෙම කතා බහක් වුණා. එහෙමයි. ඉතින් එහෙම අවස්ථා තිබෙනවා. හැබැයි කියන්න ඕන කාරණාව තමයි එහෙම කතා කරන ප්‍රමාණය يعني හරි අඩුයි. හැබැයි යමක් උනාට පස්සේ තමයි හොයාගෙන ඒක ආවට ප්‍රශ්නයක් නෙමෙයි. යමක් උනාට පස්සේ තමයි ඒ ගැන කතා කරන්නේ. ඒක ඇත්තටම තේරුමක් නැති يعني අපිට යම් කිසි ගැටලුවක් පැන නගුණාට පස්සේ ඒ ගැටලුව සමහර මෙහි උදාහරණ ඔබතුමිය ඇහුවේ මානසික වශයෙන් වගේ දෙයක් නේ. ඒතර ඒ වගේ ගැටලුවක් උනාට පස්සේ ඒකට විසඳුම් හොයන එක ලේසි නෑ. හැබැයි අර ඊට කලින් අර එහෙම ඇවිත් අපිත් එක්ක මේ විදිහට කතා කරන එක හරි වටිනවා. ඉතින් ඒක ඇත්තටම අඩුයි. නමුත් අර වෙනදට සාපේක්ෂව දැන් ටිකක් ඇවිල්ලා උදාහරණයක් කිව්වොත් දැන් මෙතනට වුණත් ඇවිත් අර ධර්ම සාකච්ඡා මට්ටමට කතා කරන්න පුළුවන් එක්කෙනෙක් දෙන්නෙක් හෝ හැදිලා තිබෙනවා. ඒක ඇත්තටම සුබදායක කාරණාවක්. ඉතින් එහෙම සුබදායකව දකින්නවා ජීවිතේ අපේ අය. එහෙම ඔබ වහන්සේට ගොඩක් අත්දැකීම් ඇති. මොකද සෑහෙන කාලයක් තිස්සේ ඔබ වහන්සේ මේ ප්‍රදේශයේ විවිධ අත්දැකීම් තිබෙනවා.
පුජ්‍යල වල ස්වභාවය විග්‍රහ කරන්න වෙන කාරණාවන් නිසා මට ඒක මෙහෙම කියලා කියන්න බෑ. නමුත් ස්වභාවය වෙනස් වුණත් එහෙම අත්දැකීම් ඇත්තටම ගොඩක් මේ කොරියාව තුළ අත්දැකලා තියෙනවා. ඇත්තට සමහරවිට මම එවැනි ප්‍රශ්නයක් ඇත්තට යොමු කරන්නට හේතු උනේ ඈත කාලේදී අපි දැක්ක ගොඩක් ශ්‍රී ලාංකිකයින් සියදිවි නසා ගත්තා. මම හිතන්නේ අපි මේ වැඩසටහන ඉදිරිපත් කරන අද දිනේට කලින් දවසේ ඊයේ දිනේත් අපි අවාසනාවන්ත විදිහට මේ වගේ පුවතක් ඇහුවා. සියදිවි නසාගත් තරුණයෙක් පිළිබඳව. ඇත්තටම සියදිවි නසා ගන්නට හේතුන් මිනිසෙක්ට ඇති වෙන්නේ මානසිකව ඇතිවෙන ආතතිය වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් යම්කිසි ශාරීරික රෝගයක් හේතු වෙන ඔහු සියදිවි නසා ගන්නවන්නටත් පුළුවන්. මේ විදිහට සමහරවිට දැන් පවුලේ අයගෙන් වෙන් වෙලා කොරියාව වගේ ඈත ප්‍රදේශයක ඇවිල්ලානේ ජීවත් වෙන්නේ මේගොල්ලෝ. ජීවත් වෙද්දී මුහුණ දෙන්නට වෙන දේවල්. ඉතින් අපි කියමු රාජකාරී කරන ස්ථානයේ වෙන්නට පුළුවන්. වැඩ වැඩි, පඩි නැහැ. ඒ වගේ හේතු වෙන්නටත් පුළුවන්. එහෙම නැත්නම් ලංකාවේ ඉඳලා ඇති වෙන මානසික පීඩනය. ලංකාවේ බිරිඳකින් හෝ වේවා, පෙම්වතෙකින් හෝ වේවා. එහෙම නැත්නම් දෙමාපියන්ගේ මේ විදිහට ඇති වෙන පීඩනයක් වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් ළඟ ඉන්න යාළුවන්ගෙන් ඇති වෙන මානසික පීඩනයක් වෙන්නටත් පුළුවන්. මෙවැනි සියදිවි නසා ගැනීම කියන එක. ඉතින් ඒ වැනි තත්වයකට වෙන්න, ඒ කියන්නේ තරුණයෙක් ඒ වැනි තත්වයකට යොමු වෙන්න හේතුව හැටියට වහන්සේ මොන වගේ දෙයක්ද දකින්නේ? ඇත්තටම දැන් ඒකට උත්තරයක් කෙලින්ම දෙනවට කලින් මට සුට්ටක් ගැන කතා කරන්න හිතුණා. දැන් ඇත්තටම මනුස්ස ජීවිතය කියලා කියන්නේ වටිනා කාරණාවක්නේ. එතකොට අර ඔබ දන්නවා අහලා තිබෙනවා අර මනුස්ස ජීවිතයක් ලබා ගැනීම අර කන කැස් බෑවා වියසිරින් අහස බලනවා වගේ දුර්ලභ කාරණාවක් කියන එකනේ දහමේ උගන්වන්නේ. එතකොට එවැනි වටිනාකමකින් යුක්ත මනුස්ස ජීවිතයක් අපිට ලැබිලා තිබෙනවා. එතකොට නමුත් සමහර අයට ඒක අතර අභාග්‍ය සම්පන්න සිදුවීමක් මේ සිදුවෙන කාරණාවක්. සමහර අයට මේ මනුස්ස ජීවිතයේ වටිනාකම තේරෙන්නේ නැති පරිසරයක් විශේෂයෙන් කොරියාව තුළ උදා වෙලා තිබෙනවා. ඒ කාරණා නිකන් දැන් ඔබතුමී මතක් කළානේ අර මේ දවස් ඊයේ මම හිතන්නේ ඒ සිදුවිච්ච සිදුවීම වගේ සිදුවීම් මීට කලින් මෙහෙ වුණා ගොඩක්. දැන් මේක නිකන් අර රැල්ලක් විදිහට මේ මනුස්ස ජීවිතේ වටිනාකම නැති කරගන්න පරිසරයක් ඇති වෙලා තිබෙනවා. ඇත්තටම හේතු ගැන කතා කරනවා නම් ඔබතුමිය මතක් කරපු ඒ කාරණාම තමයි මානසික වශයෙන් බලපාන හේතු. දැන් සාමාන්‍යයෙන් කොරියාව තුළ කොරියාව නෙමෙයි ඕනම තැනක ඒ කියන්නේ තමන්ගේ කියන්නේ තමන් එක්ක ඉන්න අයගෙන් වෙන් වෙලා එක ගමින් තව තැනකට ගිහින් එක රැයක් ගත කරන එක අපහසුයි. එතකොට එවැනි අපහසු මානසික මට්ටමක ඉද්දී තව රටකට ගිහින් ඉවරලා ඒ ජීවිතය ගත කරන එක ඇත්තටම වෙනම ලොකුම මානසික අපහසුතාවයක්. ඉතින් ඒක ගැන විවාදයක් නැහැ, තරකයකුත් නැහැ. ඒක සාධාරණයි. හැබැයි කියන්නේ ඒකට හේතු හැටියට ඉතින් අර තමන්ගේ ළඟම ඉන්න සමීපතයන්ගෙන් වින්වීම දුකක්නේ. ඒක අර ඔබ දන්නවා අර දුක්ඛ ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක් කියලා කියනවනේ. ඉතින් ඒක ස්වභාවිකයි. ඉතින් ඔය වැනි පරිසරයක ජීවිතේ ගත කරද්දී තව ඇති වෙන තවත් අර මානසික වශයෙන් බිඳ වැටෙන ගැටලු ඔබ මතක් කළ විදිහට ලංකාවේ ගෙදර දොර ඇති වෙන මානසික ඇති වෙන පීඩනයන් ඒවා එක්ක ඇති වෙන බාහිර ගැටලුත් එක්ක මෙහි ජීවත් වෙන එක ලොකු පීඩනයක් වෙනවා. ස්ට්‍රෙස් එකක් බවට පත් වෙනවා. ඒ අතරේ තමන් රැකියාව වෙනස්. දැන් ලංකාවේ නම් ඇත්තට රැකියාවන් මෙහි ගත්තාම සාපේක්ෂව වෙනස් නේ. එතකොට එහෙම පරිසරයක් මෙහි මේ කර්මාන්තශාලාවල තියෙන්නේ. අර සංස්කෘතිමය ගැටලු තියෙනවා, භාෂාමය ගැටලු තියෙනවා. අර දැන් සජන්නිම් කියන දේ ඒ විදිහටම ගන්න බැරි හේතුව භාෂාමය ගැටලුනේ, සංස්කෘතිමය ගැටලු තියෙනවානේ. දැන් මම ඇත්තටම සජන්නිම් නම් මම කියන දේ සේවකයාට දැනෙන්නේ වෙන විදිහකට. හේතුව දැන් මම කියන දේ ඒ විදිහටම සේවකයාට දැනෙන්නේ නැහැ. අර සංස්කෘතික ගැටලුත් එක්ක බැරි එකක් තියෙන නිසා. එතකොට එහෙම ඉද්දී අර මානසික පීඩනය ඇත්තටම තීව්‍ර වෙනවා, දරා ගන්න අපහසු වෙනවා. ඒකට වැදගත්ම කාරණාව තමයි ඒවත් එක්ක අර ඒ වගේ නිදහස් වීම සඳහා
අපි ඒකට ගන්න අර විකල්ප දේවල් කියන්නේ නිදහස් වීම සඳහා විකල්පව ගන්න දේවල් වල ගැටලු තමයි අන්තිමට අවසානයේ මේ වගේ දේවල් වලින් මානසික කියන්නේ පරිමයට ගිහින් ඉවරලා ඔය සියදිවි නසා ගැනීමකින් කෙලවර දක්වාම යන තත්ත්වයටපත් වෙලා තිබෙන්නේ. එහෙමයි. මේ සියදිවි නසා ගැනීම ගැන කප්පත් ස්වාමීන් වහන්සේ මනෝවිද්‍යාත්මක විග්‍රහයේ යම්කිසි වෙනස්කම් තියෙනට පුළුවන් බෞද්ධ ආගමත් එක්ක බලනවා. නමුත් අපි මානසික වැද වැටිලා ඉන්න ඕනෑම වෙලාවක අපිට ආගම දහමෙන් ලැබෙන සහනය ඇත්තටම ලොකු දෙයක් නේ. අපි ඇත්තට මේ කියන තර්කයක් නැහැ. අපිට ආගම දහමට යොමු වුණාම අපි ඕනෑම මානසික ගැටලුවක් විසඳනවා. ඒක මට හිතෙනවා මගේ පෞද්ගලික අත්දැකීම. ඉතින් මේ විදිහට මානසික ආතතියටපත් වූ අයකින් මිදෙන්නට කොහොමද කළ යුතුයි කියලා ඔබ වහන්සේ හිතන්නේ. බෞද්ධ දර්ශනය ඇසුරෙන් මතක් කළොත් යම් දෙයක්. ඇත්තටම බුදුදහම බෞද්ධ දර්ශනයේ ගැන කතා කළොත් එහෙම එය මං හිතන්නේ සම්පූර්ණයෙන්ම මානසික රෝග නිවාරණය සඳහා තිබෙන දහමක් කියන එක මම හිතන්නේ ඒක නිවැරදි විග්‍රහයක් වෙයි මම හිතන විදිහට. දැන් බුදුරජාණන් වහන්සේ කායික රෝග පිළිබඳව මානසික රෝග පිළිබඳව දෙවිදිය පිළිබඳව කතා කරලා තිබෙනවා දේශනා කරලා තිබෙනවා. එතකොට දැන් බුදුදහම කියලා කියන්නේ සාමාන්‍ය මානසික ආතතියේ ඉඳලා දැන් ඊට එහා ගිහින් දරුණු මානසික ආතතියෙන් ඒ පැත්තට ගත්තොත් එහෙම මම කියන්න හදන්නේ මේ කාරණාව සාමාන්‍ය මානසික ආතතියේ ඉඳලා සාංශාරික වශයෙන් ඇති වෙන දුක අපි ඔය කතා කරන්නේ දුක නිවාරණය කරනවා කියන්නේ ඒ දුක නිවාරණය කිරීම දක්වා යන මානසික කියන්නේ බෞද්ධ මානසික චිකිත්සාවක් මේ දහම. එතකොට මේ දහමෙන් යමෙකුට ඕන නම් ඇත්තටම අපේ ජීවිතයට ඇති වෙන ඕනම මානසික ගැටලුවක් निराකරණය කර ගැනීම සඳහා මේ දහම පරිශීලනය කරන කෙනෙකුට ලැබෙන ප්‍රතිඵලයක්. ඒක අනිවාර්යයෙන්ම ලැබෙනවා. එතකොට දැන් ඔබ අහපු ප්‍රශ්නයට තව දීර්ඝ උත්තරයක් දෙනවා නම් දැන් දැන් ඔබතුමී මතක් කළා සාමාන්‍ය මනෝවිද්‍යානුකූලව යම් කිසි වෙනස් සහ දැන් මානසික වශයෙන් යම් පීඩනයක් ඇති වුනහම මනෝවිද්‍යාවෙන් කියන්නේ ඉදිරිපත් කරන දේ තමයි මානසික චිකිත්සාව. එහෙම නැත්නම් මනෝ උපදේශනය. ඉතින් දැන් ඇත්තටම තමන්ගේ අයගෙන් වෙන් වෙලා මේ විදිහට අලුතෙන්ම මුණ ගැහෙන යාළුවොත් එක්කනේ ගොඩක් වෙලාට ඉන්නේ ස්වාමීන් වහන්සේ. ඒ අලුතෙන්ම හම්බෙන කෙනා කල්යාණ මිත්‍රයෙක් වෙන්නටත් පුළුවන්, පාප මිත්‍රයෙක් වෙන්නටත් පුළුවන්. ඒ පාප මිත්‍රයෙන් ඇත්තටම අපි ඒක අඳුරා ගන්න එකත් අපි ඒකට දක්ෂ වෙන්න ඕනේ ස්වාමීන් වහන්සේ. ඒක පාප මිත්‍රයෙක්ද මට ඉන්නේ කල්යාණ මිත්‍රයෙක්ද කියන එක. ඔව් ඒක ඉතින් අර දැන් කියන්න බෑ මට ඔබතුමිය කල්යාණ මිත්‍රයෙක් ඔබතුමිය පාව මිත්‍රයෙක් කියලා බාහිරින් බලලා කියන්න බෑනේ. ඒතකොට එයාත් එක්ක ඇසුරු කිරීමේදී එයා ප්‍රායෝගික හැසිරෙන ස්වභාවය මත තමයි මේ කාරණාවන් පෙන්වන්නේ. අර මොකද අර කතාවකුත් තියෙන මොකද සිනාවෙන් හෝ කතා නිසා කියලා. එහෙමයි සම්මත ඒ වගේ තමයි සම්මත. හොඳයි. ඇත්තටම මේ වගේ අපි දැන් අපි මානසික ගැටලු ගැන කතා කරා. සාමාන්‍යයෙන් ලංකාවේ බෞද්ධ පරිසරය කියන්නේ සාමාන්‍යංශ අපිට කෙනෙක්ට කියන්නට බැරි ගැටලුවක් ඇති වුණා හෝ වේවා ජීවිතේ යම්කිසි ගැටලුවක් ඇති වුණාම පරණ කාලේ ගැමියන් පවා කලේ අපේ විහාරස්ථානයට ගිහිල්ලා ස්වාමීන් වහන්සේ බහැ දැකලා මේ ගැන කතා කරන එක නේ සාමාන්‍යංශ. එහෙම පරිසරයක් තිබ්බනේ අපේ බෞද්ධ පරිසරය එහෙම එකක් නේ. ඉතින් ඇත්තටම දැන් කොරියාවේ ජීවත් වෙන අයටත් යම් යම් ප්‍රදේශවල ශ්‍රී ලාංකික බෞද්ධ විහාරස්ථාන තියෙනවා දැන් බැලුවම. සෝල් වල ගත්තක් තියෙනවා කීපයක්ම. තේගු දැන් උල්සාන වල කංජු මං හිතනවා කංජු වල තියෙනවා. මේ විදිහට විහාරස්ථාන කීපයක්ම තියෙනවා. ඉතින් අපිට ස්වාමීන් වහන්සේව බැහැ දැකලා අපේ ගැටලු කතා කරන එකෙන් යම්කිසි විශාල සහනයක් මම හිතනවා. පුංචි සහනයක් නෙමෙයි. මොකද අපි නොදන්නා ධර්ම කාරණා රාශියක් ස්වාමීන් වහන්සේලා දන්නවා වෙන්න පුළුවන් නේ. ඇත්තටම දැන් කොරියාව ජීවත් වෙන අය වෙන්න පුළුවන්. එන්න හිතාගෙන ඉන්න අයට වුණා ඒගොල්ලන්ට හොඳ පණිවිඩයක් අපි මේ හරහා දෙන්නේ ඇත්තටම. Tamanට මානසික ගැටලුවක් ඇති වුණොත් ස්වාමීන් වහන්සේ බහැ දැකලා ඒක විසඳ ගන්නට යොමු වෙනවා නම් ඒක වටිනවා කියලා මම හිතනවා. ඔබ වහන්සේ ගැන මොන වගේ අත්දැකීම්ද තියෙන්නේ? එහෙම හම්බ වෙන අය හිටියද? ඔව් ඇත්තටම එහෙම කතා බහ කරලා යම්
සහන ලැබපු අය ඉන්නවා. එහෙමයි. මේක පැතිකඩ වෙනස්. කොහොම වුණත් මානසික වශයෙන් සහන ලැබපු අත්දැකීම් මට පුජ්‍යලයන් ගැන කතා කරන්න පුළුවන්. එහෙම තිබෙනවා. ඇත්තටම දැන් ඇත්තටම පන්සලකට යන්න කියන එක සහ හාමුදුරු ඇසුරු කරන්න කියන එක අර සම්ප්‍රදායික කාරණාවක් නෙමෙයි. එහෙමයි. ඒතර ඒක සුට්ටක් අර අපි විග්‍රහ කරගත්තොත් වටිනවා. දැන් පන්සල කියන්නේ මොකක්ද? ඇත්තටම සිත නිවෙන තැනක්නේ. එහෙමයි සමහර. සිත නිවෙන තැනක්. දැන් පන්සලට ගියාම අපි මේ චෛත්‍ය වන්දනා කරනවා, බෝධි වන්දනා කරනවා, බුදුහාමුදුරුන් වැඩ ඉන්න තැන විහාර මන්දිරය වන්දනා කරනවා. එතකොට අපි මේ වන්දනා කරන්නේ ඇත්තට මේ විශ්වයේ පහළ වෙච්ච උත්තරීතම ශ්‍රේෂ්ඨතම ශාස්ත්‍රයාගේ ගුණ වන්දනා කරන්නේ. ඉතින් ඒ ගුණ වන්දනා කරන කෙනෙකුට ඇත්තටම මනස නිවෙනවා. නිවෙන්න ඕනේ. ඒක තමයි ස්වභාවය. ඒක නිසා අර ඒවැනි අර ආධ්‍යාත්ම පසුබිමක් තමයි තිබෙන්නේ. අර එක හාමුදුරුවෝ කෙනෙක් ගත්තාම ඇත්තටම මෙහි කොරියාව තුළ වැඩ ඉන්න ස්වාමීන් වහන්සේලා අතිමහත් කාර්යභාරයක් ඉටු කරනවා. එතකොට ඇත්තටම සාමාන්‍ය මිනිස්සෙකුට වඩා යම් කිසි කාරණාවක් පිළිබඳව විවිධ පැතිකඩවලින් බලන්න පුළුවන් තමන් වහන්සේ ලැබපු අත්දැකීම් එක්ක. එහෙමයි. ඇත්තට පුළුවන්. ඒක තිබෙනවා. එතකොට ඒවා එක්ක අර ඇති වෙන මානසික ගැටලු වලදී සහනයක් ලබන්න පුළුවන් අර පරිසරය ඔබතුමිය මතක් කරපු පරිසරය ඇති කර ගන්නවා නම් ඒක තමයි අපිට මොකක් හරි ප්‍රශ්නයක් ඇත්තටම ඇති වුණොත් අපි පන්සලට ගිහිල්ලා ස්වාමීන් වහන්සේ බහැ දැකලා කතා බහ කරන එක ඇත්තටම හොඳ දෙයක් කියලා මට හිතෙනවා පෞද්ගලික ඒක මොකද අපි ලංකාවේ තේ පරිසරයේ බෞද්ධ පරිසරය අපිට තිබ්බ නිසා අපිට හොඳ පිළිතුරක් ලැබෙනවා. මොකද බෞද්ධ දර්ශනය කියන්නේ ගැටලු රාශියකට අර ස්වාමීන් වහන්සේ මතක් කරා වගේම දුක කියන දේ නැති කරන්නටත් බෞද්ධ දර්ශනයේ මාර්ගයක් ඉදිරිපත් කරලා තියෙනවා අපේ ශාස්ත්‍රවලයන් වහන්සේ. ඔව් ඒ විදිහට බැලුවම ස්වාමීන් දැන් අපේ ළඟ ඉන්න කෙනෙක්ට අපි හිතුවොත් යම්කිසි අපේ යාළුවෙක්ට මානසික ආතතියක් තියෙනවා මානසික ප්‍රශ්නක ඉන්නවා කියලා හිතුවොත් දැන් අපි මේ කොහොමද ඒකට ප්‍රතිචාර දක්වන්න ඕනේ ස්වාමීන් වහන්සේ කියන්නේ මොනවා හරි ප්‍රශ්නයක මගේ යාළුවා ඉන්නවා කියලා ළඟ ඉන්න කෙනෙක්ට තේරෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවක අපි මොන වගේ ප්‍රතිචාරයක්ද දැක්විය යුත්තේ? ඇත්තටම දැන් ඕනම දෙයක ඕනම ගැටලුවකදී දැන් උදාහරණයකට ඔබතුමිය යම් කිසි අසනීපයකින් ඉද්දී මා තුළ ඇති වෙන්න ඕන මොකද්ද? දැන් අර ඒ කියන්නේ ඒ මානසික මට්ටම ඒ කියන්නේ මෙයා රෝගී භාවයෙන් ඉන්නේ මම මෙයාව බලා ගන්න ඕන මෙයාට උපස්ථාන කළ යුතුයි කියන ඒ දේවල් මගේ හදවතට එන්න ඕන. ඒක එහෙම එන්නේ නැත්නම් එතන මනුස්සකමේ ගැටලුවක් තියෙනවානේ. එහෙම එන්න ඕන. කියන්නේ අනිකාගේ දුක දැක්කහම මට ඇත්තටම හිතේ යම් කම්පනයක් ඇති වෙන්න ඕන. ඒක තමයි විය යුතු කාරණාව. ඉතින් ඒ වගේ මානසික ගැටලුවක් වුණාම ඒ මූලික කාරණාව මනසේ හදා ගන්න ඕනේ. කියන්නේ මෙයා ගැන කියන්නේ මානසික ලෙඩෙක් කියන තැන ඉඳලා නෙමෙයි. මේ ගැටලුව මටත් වෙන්න පුළුවන් කියන තැන ඉඳගෙන එයා කෙරෙහි සානුකම්පිත හැඟීමක් ඇති කරගෙන Tamanට පුළුවන් නම් ඒ ගැටලුව निराකරණය කරන්න ඒකට මැදිහත් වෙන්න ඕන. හැබැයි ඊට බැරි නම් හොඳම කාරණාව උදාහරණයකට තානාපති කාර්යාලය තියෙනවා. එහෙම නැත්නම් අපේ ස්වාමීන් වහන්සේලා ඉන්නවා. එහෙම නැත්නම් වැඩිහිටි අය ඉන්නවා. දැන් ඔබතුමියලා වගේ අය ඉන්නවා. තව මේ වැඩ කටයුතු කරන يعني ඒ සඳහා නිපුණත්වයක් තියෙන අය ඉන්නවානේ. ඒ අය විමසීම ඇත්තටම මේ වටිනා කාරණයක් නේද? ඇත්තටම අපේ ළඟ ඉන්න අය ගැන අපි ඇත්තටම හොඳ සෝදිසියකින් ඉන්න එකත් වටිනවා කියලා හිතනවා මට ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ මම ඔය කියපු කාරණාවේ ඇතුලේ ওই කාරණා තියෙනවා. සෝදිසියේ ඉන්න එක මූලිකම කාරණා. එකම කාමරේ ඉඳලත් අපි සමහරවිට දන්නේ නැහැ මෙයාට මොන වගේ ප්‍රශ්නයක්ද තියෙන්නේ කියලා. ලංකාවේ ඒ වගේ සමාජයක් නෙමෙයි ඉස්සර තිබ්බේ. දැන් පොඩක් වෙනස් වෙලා. අපි එකිනෙකා ගැන හොයලා බලනවා ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ මිනිස්සු ගොඩක් දුරට දැන් අර අති භෞතිකවාදී පැත්තට ගිහින් ඒ කියන්නේ ආත්මාර්ථකාමී ස්වභාවය ඒවා එක්ක ගොඩනැගෙනව දේවල් නේ ආත්මාර්ථකාමීත්වයේ ඒවා උපරිම තලයට ගිහින් තිබෙනවා. ඉතින් සමහර අය විවිධ කාරණා මේවට කියනවා. අරයා මෙහෙමයි මෙයා මෙහෙමයි එහෙම නිසා මෙහෙම ඉන්න එක මෙහෙමයි. එහෙම නෙමෙයි. ඇත්තටම අපිට පුළුවන් නම් නිකා ජීවත් වෙන විදිහට වඩා
තමන් නිවැරදි විදිහට ජීවත් වීම. ඒ කියන්නේ තමා නිවැරදි වීමනේ. දැන් මේ බුදුදහමේ උගන්වන්නත් ඒකනේ. දැන් මට බෑ ඔය තව කෙනෙක් බලෙන් මේක නිවැරදි කරන්න. එහෙමයි. හැබැයි මම නිවැරදි වීම මත අර අනිත් අය නිවැරදි කිරීමේ පරිසරය උදා වෙනවා. උදා වෙනවා. එහෙම මනසක් හදාගන්න පුළුවන් නම් මං හිතන්නේ ඔය හැම ගැටලුවකටම මේ හැම මෙහි විච්ච සිදුවීම් වලදී මං හිතන්නේ ගොඩක් පිළිසරණක් වෙයි. එහෙමයි සාමනස්. ඇත්තටම ලංකාවේ අයට ලංකාවේදී ගොඩක් වෙලාවට උදව් කරන්නේ ඉන්නේ ලංකාවේ අය. තානාපති කාර්යාලයට යන්න කලින් ළඟ ඉන්න කෙනෙක් තමයි උදව් කරන්නේ නේද සාමනස්? අන්තිමට තමයි තානාපති කාර්යාලය හොයාගෙන යන්නේ ගොඩක් වෙලාවට. එහෙම අවස්ථා අපිටත් ලැබිලා තියෙනවා. ඉතින් පුළුවන් තරම් අපේ යාළුවෝ ගැන සැලකිලිමත් වෙන එක වටිනවා කියලා මම හිතනවා. හොඳයි සාමනස්, දැන් තව දෙයක් මතක් කරුවොත් දැන් කොරියාවේ ජීවත් වෙද්දී ස්වාමීන් වහන්සේත් මම හිතන්නේ භාෂා පරිවර්තන කටයුතු වලට සම්බන්ධ වෙනවා. කොරියාව කියන්නේ නීතිගරුක රටක්. ඒ වගේම මේගොල්ලන්ට හොඳ සංස්කෘතියක් තියෙන රටක්. අදටත් සංස්කෘතික වටිනාකම් සෑහෙන්න තියෙනවා කියලා මම හිතනවා. මොකද අදටත් ඒගොල්ලෝ දෙමව්පියන්ට වැඩිහිටියන්ට ගරු කරනවා. කොච්චර දියුණුවක් ලැබුවත්. ඉතින් මේ විදිහට ඇවිල්ලා මේ විදිහේ රටක අපි ගොඩක් වෙලාවට නීති කඩනවා, අපේ අය නීති කඩනවා දැකලා තියෙනවා ස්වාමීන් වහන්සේ. දැන් ලංකාව කියන්නේත් ඒ වගේ පරිසරයක්. හොඳ බෞද්ධ පරිසරයක්. ඉස්සර ගැමි මිනිස්සු ඉඳලම දැන් අදටත් ඒ වගේ හොඳ පරිසරයක් තියෙනවා. නමුත් එන්න තරුණ ජනතාවත් ඒ අගය කළ යුතු දේවල්, ඒ වටිනාකම් ගිලිහි යන ස්වභාවයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. දැන් එන අලුත් පරපුර තුල ඒව නැහැ කියලා හිතනවා. මොකද වැඩිහිටියෙක් කොහොමද ගරු කරන්නේ, වැඩිහිටියන් සම කොහොමද කනුදෙන, පන්සල සම කොහොමද කනුදෙන කරන්නේ, මේ කිසි දෙයක් නොදන්න ස්වභාවයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒ ගැන පොඩ්ඩක් හිතුවොත් කතා කළොත්. ඇත්තටම දැන් මම ඕක ගැන සුට්ටක් අර මේ විදිහට දකිනවා කියන එක මම කියන්නම්. එහෙමයි. දැන් ඕක තමයි දැන් ඔබතුමිය අහපු ප්‍රශ්නයේ ස්වභාවය එක තමයි ඔය හැම දෙයක් දිහාම මේ සමස්තය බලන්නේ. එහෙම. ඇත්තටම එහෙම අපිට කෙනෙකුට ඇඟිල්ල දික් කරන්න බැහැනේ. ඇත්තටම බෑ. හැබැයි මං කියන්න දෙන කාරණාව තමයි අපි යම් කිසි තැනක කොහේ හෝ තැනක ජීවත් විය යුතු ක්‍රමයක් තිබෙනවානේ. දැන් අපිට ඕන විදිහට ඕන තැනක ගිහින් ඉන්න බැහැනේ. එහෙම ඉන්නවා නම් එතන ගැටලුවක්නේ. එතකොට දැන් මෙහි දැන් අර කියනවනේ කතාවකුත් තියෙනවා කොරියන් වලින්ම ඔබතුමිය දන්නවා ඇති අර රෝමේ කාමෙන් රෝමේ ඔබ තරාය හඳා කියලා. ඒ කියන්නේ ඒ උපහැරණයට අනුකූලව රෝමයට ගියා නම් ඒ රෝමේ ජීවත් වෙන්න ඕන කියන අපේ සමන සිංහල භාෂාවේ තියෙන මම හිතන්නේ වවුල්ලාගේ මගුල් ගෙදර ගියා නම් එල්ලලා ඉන්නවා. එහෙම එකකුත් තියෙනවානේ සමසික චුට්ටක් සමානකමක් තියෙනවා. සමානයි නමුත් හැංගීම චුට්ටක් වෙනස්. එතකොට මම කියන්න දන කාරණාව දැන් ඇත්තටම ඔබතුමී මතක් කළා මේ මම ඉස්සෙල්ලත් මම කිව්වා මේ භාෂාව ඇත්තටම සෞම්‍ය භාෂාවක්. මේ සංස්කෘතිය හරි වටිනවා. දැන් ඇත්තටම ගැමෙකුට හිස නැමීම කියන කාරණාවෙන් තුල කියන හැඟීම මොකක්ද? ඒ කියන්නේ එයා තුල තිබෙන නිහතමානීකමනේ. දැන් මට කෙනෙක්ට හිස නමන්න පුළුවන්කම ඇති වෙලා මගේ මනස තිබෙනවා නම් ඒකෙන් කියන කාරණාව තමයි මගේ ඒ තරමට මගේ නිහතමානීකම දියුණුවේ කියන එකනේ. ඉතින් ඒ වගේ කාරණාවන් තිබෙනවා. ඇත්තටම අපිට ඒවා ගන්න පුළුවන් නේ. දැන් ඇත්තටම දැන් මම තව දෙයක් දකින්න එකක් මේ හොඳේ මගේ මේක විවේචනයක් නෙමෙයි මම විවේචනය කරන්න කැමති නැහැ. දකින්න එක තමයි මම කියන්නේ. දැන් මේ සංස්කෘතියට ඇත්තටම අපි ගරු කරන්න එපා. මේ සංස්කෘතිය හරි වටිනවනේ. මේ එතකොට දැන් උදාහරණයක් අපි අඳින දේ ඉඳලා දැන් උදාහරණයකට මට බෑ තව කෙනෙක් කියන්නේ මානසික වශයෙන් එහෙම නැත්නම් ඇහැට ගැටලු ඇති වෙන විදිහට අඳින්න බෑ මට අයිතියක් නැහැ. ඒකට අපි ගොඩක් දුරට මෙහෙ එහෙම නැහැ. සමස්ත බොහෝ අය එහෙම. ඒක ඇත්තටම වෙනස් කරගත්තොත් හොඳයි කියන මතයයි මම කියන්නේ. මේ නැතුව වෙනස් කරගන්න ඕන කියන අදහස නෙමෙයි කියන්නේ. වෙනස් කරගත්තොත් හොඳයි කියන මතය මම කියන්නේ දැන් අඳින විදිය. එතකොට අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ ටිකක් අර දැන් මෙහෙම රවුල වවාගෙන ඉන්න එක අපේ සංස්කෘතියට ගැටලුවක් නැති වෙයි. හැබැයි අපි ඉන්නේ වෙනස් සංස්කෘතියකනේ. එතකොට මට පුළුවන් නම් මම මේ වවන රවුලෙන් තව කෙනෙක් මේක දැක්කහම එකක් ඇත්තටම මෙහි අය අප්‍රිය කරනවා ඒක. අපි දන්නවා කතා කරලා අහලා තියෙනවා අප්‍රිය කරනවා ඒක. එතකොට බය වෙනවනේ ළමයි එහෙම. ඒක ඇත්ත සම්මත. එතකොට ඒ වගේ කාරණාවන් අපි හිතන්න ඕනේ. හිතුවොත් හොඳයි.
එතකොට අපිට පුළුවන් නම් ඇත්තට ඉස්සරහවල් කපාගෙන පිළිවෙලට එහෙමයි දැන් එහෙම ඉන්න පුළුවන් පරිසරයක් හදාගත්තොත් මං හිතන්නේ ඒක මෙහි සංස්කෘතිය ගරු කිරීමක් වගේම ඕනම තැනක ජීවත් වෙන්න පුළුවන් මනසක් හැදෙනවා. එහෙමයි. ඒ කාරණාවන් තමයි මතක් කරන්නේ. ඒ වගේම සමහර මෑත කාලේදී සොරකම් වගේ දේවල් සිද්ධ වුණා. මේක විශාල මම හිතනවා ඒ වගේම මිනිමැරුම් වලටත් අපේ සම්බන්ධතාව තිබ්බ ශ්‍රී ලාංකිකයින්ගේ ස්ත්‍රී දූෂණ වලට යම්කිසි සම්බන්ධතාවක් තිබ්බා. ඉතින් මේ වගේ කාරණා නිසා කොරියාව තුළ නැති වෙන්නේ ශ්‍රී ලාංකීය නාමයට නේද පළුද්දක් ඇති වෙන්නේ කියලා හිතනවා ස්වාමීන් වහන්සේ. අනිවාර්යෙන්ම ඉතින් ඒක කතා කරන්න දෙයක් නැහැ. ඒ කාරණාව ඇත්තටම එහෙම නොවිය යුතුයි. දැන් ඇත්තටම ඒවට ඒ වගේ අර අවසාන දේ ගත්තොත් මොකද්ද කියන්නේ? ඒ කියන්නේ උදාහරණයකට ඔය මිනිමරුන් කාරණාවන් වලදී අපි අහලා තියෙන කාරණාවන් වලදී තියෙන කියන්නේ අර හේතු බීජය කියන්නේ ගත්තහම මොකද්ද කියන්නේ? තෘප්තිමත් නොවීම. එහෙමයි. ඒකනේ. ඒ කියන්නේ Tamanට මෙහෙට ආපු රැකියාවෙන් එහා ගිහින් තවත් වෙනත් කාරණාවලට ගිහින් ඇතිවිච්ච ගැටලු වලදී දැන් ඔය සොරකම් කියන කාරණාව ඇත්තට ඒවා ඊළඟට ඒවට ගැටලු ඒවා හේතු ගත්තාම මොනවද දැඩි තරහව ඒතර මේ ඔය වගේ කාරණාවන්නේ ඊර්ෂ්‍යාව ද්වේෂය ඉතින් ඇත්තටම අපිට මේ හැම දෙයකදීම කියන්න තියෙන අර හාමුදුරු නමක් විදිහට මේවට ඇත්තටම විසඳුම් තියෙන්නේ බෞද්ධ දර්ශනය තුල. ඒ නිසානේ මේ දහම විශ්වීය දහමක් කියන්නේ. ඒක මම කියන නිසාවක්වත් මේ මෙතන පන්සලක් තියෙන නිසාවක්වත් නෙමෙයි. ඒක තමයි මේ ලෝකේ තියෙන ඇත්ත. මේ යථාර්ථය අපි තේරුම් ගත යුතුයි කියන එක තමයි කියන්නේ. ඉතින් ස්වාමීන් වහන්සේ ශ්‍රී ලංකාව කියන්නේ බෞද්ධ පරිසරයක් තියෙන රටක්. ඒ වගේම කොරියාවත් බෞද්ධ පරිසරයක් තියෙන රටක්. නමුත් අලුත් පරම්පරාව හෝ වේවා ශ්‍රී ලංකාවේ හෝ වේවා ලංකාවේ දැන් ගත්තොත් ටිකක් ආරක්ෂාවල් තියෙන වෙන්නට පුළුවන්. වෙනත් සංස්කෘතික කාරණාතින් පිරිහෙමින් පවතිනවා කියලා මට හිතෙනවා. කොරියාවේ ගත්තොත් අපිට කාන්තාවකට රෑ 12ට වුණත් ඒකේ රොල්ලා මේකේ රොල්ලට යන්නට පුළුවන් පරිසරයක් කොරියාව තුළ තවමත් තියෙනවා. ආරක්ෂාවේ තියෙනවා. ඒ වගේම තමයි කොරියානුවන් තුළ ස්වයං විනයක් තියෙන ස්වභාවයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. ඕනෑම තැනකදී අපි බස් එකකට නැග්ගක් හෝ වෙන්නට පුළුවන්. කාන්තාවකට ඒ ආරක්ෂාව උපරිමයෙන්ම තියෙනවා කොරියාව තුළ. මම හිතනවා කාන්තාවකට ජීවත් වෙන්න හොඳම රට කොරියාව කියලා. මගේ අත්දැකීම් පෞද්ගලික අත්දැකීම් තුළින් ඒ ගැන වහන්සේට මොකක්ද කියන්න තියෙන්නේ? ඇත්තටම බෞද්ධ පරිසරයක ඒ කියන්නේ සම්ප්‍රදායෙන් එක ජීවත් වෙන කෙනෙකුට මම හිතන්නේ ඒක නැත්නම් එහෙම පරිසරයක සමාජයක දැන් ඔබතුමී කියන්නේ දැන් ලංකාවේ එහෙම පරිසරයක් තිබෙනවා නමුත් එහෙම නැහැ. ආරක්ෂාවක් කියන කාරණාව දැන් ආරක්ෂාවක් නැහැ. එහෙම මිනිමරුම් වෙනවා කාන්තාවන්ට ආරක්ෂාව අඩුයි. ඔව්. ඒකෙන් කියන කාරණාව මොකන්ද? කියන්නේ දැන් බෞද්ධ දර්ශනයත් එක්ක ගත්තත් එහෙම කියන්නේ මේක ප්‍රායෝගිකව අරගෙන නැති කෙනේ. එහෙමයි. දැන් බෞද්ධ දර්ශනයේ යමෙකුගේ ජීවිතයේ කොටසක් නැත්නම් කොටසක් නෙමෙයි ජීවිතයේ කරගෙන තිබෙනවා නම් ඒ තුල හැසිරෙනවා නම් කියන්නේ ඒ කෙනා තුලින් අර ගැටලු වෙන්න බෑ. හික්මීමක් ඇති වෙනවා. ඒ හික්මීමම තමයි මේ දර්ශනය කියන්නේ. කියන්නේ දැන් පංචශීල ප්‍රතිපදාව ගත්තාම පංචශීලයේ කියන ඒක සීල් ශික්ෂා පදයන් ගන්න විග්‍රහයන් එහෙම කරන්න පුළුවන්. නමුත් ඒක කියන අවසාන දේ මොකද්ද? ඒ කියන්නේ ඒකේ තියෙන හැඟීම ඇතුලේ තියෙන දේ මොකද්ද? කියන්නේ මිනිස්සයෝ වෙයල්ලා කියන එකනේ. කියන්නේ මිනිස්සයෝ වෙයල්ලා. ඒ කියන්නේ ඒ පහස් රකින්න කෙනා මිනිස්සෙක්නේ. මිනිස්ස මොන ධර්මයේ තියෙන කෙනෙක් කියන එකනේ කියන්නේ. එහෙම ඒකින් දැන් ඔය ගැටලු වලට හේතුව දර්ශනයෙන් ඈත් වෙලා බෞද්ධ දර්ශනයෙන් ඈත් වෙලා මේක ප්‍රායෝගික අරගෙන නැහැ. වෙනත් දේවල් වලට මේ දහම අරගෙන ඒ කියන්නේ එක එක කාරණා වලටනේ දැන් මේ දහම අරගෙන තියෙන්නේ. නමුත් ගන්න ඕන කාරණාවදී අරගෙන නැහැ. වෙනත් බාහිර කාරණා වලට මේක දාගෙන. කියන්නේ ප්‍රසිද්ධිය ලබන්නද වෙනත් දේවල් සඳහාද ඌවනේ. කියන්නේ දැන් පන්සිල් සමාදන් වෙනවා නිකන් අර වෙනත් නිකන් අර සම්ප්‍රදායික කාරණාවත් එක්ක දාගෙන. හැබැයි ඇත්තටම පන්සිල් රකින්න ඕනේ ඇයි කියන එක පුළුවන් තේරෙනවා නම් එහෙම නැහැ. මම හිතන්නේ
ඕකට හේතුව ඕක තමයි. දැන් එතකොට දැන් ඔබතුමියටම පෙරලා ප්‍රශ්නයක් අහන්න පුළුවන් වෙයි. දැන් එහෙමනම් මෙහි අය පන්සිල් ආරක්ෂා සමාදන් වෙන්නේ නැතුව ඇයි මෙහෙම හික්මීමක් දැන් ඔබතුමිය අහුවනේ එහෙම කියලා. ඇත්තටම දැන් මේ ධම්ම දර්ශනය ගන්න තරම් අපි ප්‍රඥාවෙන් දෙපා. එහෙමයි ඒ කියන්නේ මේ ධම්ම ප්‍රඥාවන්තයාටම කියලානේ කියන්නේ. එතකොට මේ මිනිස්සු තුල අර ස්වයංව යම් ප්‍රඥා ස්වභාව මට්ටමක තිබෙනවා. දැන් ඒකනේ අර පතිරූපදේශ වාසෝච කියලා කියන්නේ ඒක මංගල කාරණාවක් කියනවානේ. සුදුසු ප්‍රදේශයන් වල වාසය කිරීම. දැන් ඔබතුමිය කිව්වා මෙහි කාන්තාවකට ජීවත් වෙන්න හොඳම රටක් ඔබතුමිය කාන්තාවක් නිසා. එතකොට මෙහි රට ඒක ඒ ප්‍රඥා ස්වභාවයේ මිනිස්සු ඉන්නවා. ඒ කියන්නේ සමස්තය නෙමෙයි. නමුත් අපේ තියෙන අති බහුතරය නැහැ. යම් තාක් දුරට ඉන්නවා මෙහි සමස්තයෙන් අති බහුතරයේ යම් හික්මීමක ශික්ෂණයක ඉන්නවා. යම් තාක් දුරට තමයි කොටසයි විතරයි මෙහෙම තියෙන්නේ. ඒවා ඒ කාරණා තමයි මේවා දකින්න මේ කාරණාවල තියෙන ඇතුළේ තියෙන කතන්දරේ. එතකොට ඉතින් ඒ හික්මීම අපි මේ දර්ශනයෙන් ගන්න ඕනේ. ඉතින් දැන් මෙහි ඇත්තටම ගොඩක් කාරණාවන් අපේ අය මේ අයකින් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. ඒක බෞද්ධ දර්ශනයත් එක්ක නෙමෙයි නිකන් සාමාන්‍ය නීතිගරුක ස්වභාවය නීතිගරුක ස්වභාවය කියන්නේ රටක අනිවාර්ය නීතියට ගරු කරන්න එපා. ඒ නීතියට ගරු කරනවා කියන එකෙන් කියන්නේ මම යටත් වෙලා ඉන්න කියන එක නෙමෙයිනේ. ඒ කියන්නේ ඒක ශික්ෂණයකින් යුක්ත මිනිස්සෙකුගේ කාරණා මිනිස්සෙකුගේ හිතේ ස්වභාව කාරණාවක්. ඉතින් ඒක මම රටක නීතියට ගරු කරන්න ඕනේ කියන. ඒ කියන්නේ මේක මගේ රට නෙමෙයිනේ. දැන් අපි නිරන්තරයෙන් කෑ ගහනවානේ ලංකාවේ මුස්ලිම් කතන්දර ගැන කියලානේ. අපිට ඕන ඒකෙන් කියන්නේ අපිට ඕන විදිහට මේ මුස්ලිම් අය ඉන්නේ නැහැ කියන එකනේ. ඒතර අපි මේ රටකට ගිහින් ඇවිල්ලා අපිට ඕන විදිහට ඉන්නවා. ඒ කියන්නේ එයාලට ඕන විදිහට ඉන්නවද? එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒක ඒ නිසා අපි ප්‍රායෝගික වෙන්න ඕනේ. ඒ කියන්නේ ප්‍රායෝගික මිනිස්සෙක් වෙන්න ඕනේ. මේ දර්ශනය අර විදිහට භාවිතා නොකිරීම අර වගේ ගැටලු. හැබැයි මේ අය දැන් බුදුදහම කියලා කියන්නේ දැන් හොඳට මතක තියාගන්න දැන් පංචශීලය සමාදන් නොවුනත් ඒ ශික්ෂණයේ ඉන්න කෙනා තුළ මේ දර්ශනය තියෙනවා කියන එකනේ කියන්නේ. කියන්නේ මේ ධහම දැන් උදාහරණයකට ගන්නකො වෙනත් සමාජයක වෙනත් රටක ඇත්තටම බුදුදහම නැහැ. හැබැයි මේ පුජ්‍යලයා පන්සිල් රකිනවා. පන්සිල් කියලා ගත්තොත් වෙනත් පැත්තකට එනවනේ. මම ගත්තොත් එයා සතු මරන්නේ, අනුන්ට හිංසා කරන්නේ නැහැ. ඊළඟට අනුන්ගේ දේවල් ගඩා වඩා ගන්න නැහැ. ওই විදිහට. ඒතර එයා තුළ මේ දර්ශනය තියෙනවා. එහෙම කෙනා ඒක තමයි බෞද්ධ දර්ශනය කියලා කියන්නේ. ඒක ඇති වෙනවා. ඉතින් ඒ නිසා ප්‍රඥා ගෝචරව අර ශික්ෂණය ඇති කරගන්න මේ දර්ශනය ප්‍රායෝගික ජීවිතයට ඇති කරගන්න ඕනේ කියන කාරණාව තමයි මතක් කරන්න තියෙන්නේ. හොඳයි. මේ විදිහට සමනහස දැන් කොරියාවට මයිහංගල් කැෆේ කියන්නේ සමනහස කොරියාවේ ඉන්න අය වගේම කොරියාවට එන්න ගොඩක් අය ලිස්ට් අපිට විභාගයේ ලියලා සූදානම් ඉන්න බොහෝ දෙනෙක් අපිත් එක්කලා එකතු වෙලා ඉන්නවා දැනට. ඉතින් මේ තරුණ ජීවිත ඇත්තටම ඒගොල්ලන්ට අපි ලංකාවේදී සාමාන්‍යයෙන් සමහර විට සාමාන්‍ය පෙළ සමත් කෙනෙක්ට රැකියාවක් කරලා දියුණුවක් ලබන්න තියෙන සම්භාවිතාවය අඩුයි නේ සාමාන්‍යවංශ රැකියා අවස්ථාත් අඩුයි. ඉතින් ඒ අයට තමන්ගේ ආර්ථික ශක්තිය ඇති කරගන්න තියෙන සම්භාවිතාවය අඩුයි. ඉතින් නමුත් කොරියාවට ඇවිල්ලා මේ වගේ සාමාන්‍ය පෙළ විතරක් කරපුවා විතරක්ම නෙමෙයි උසස් පෙළ සමත් වෙලා උපාධිධාරීන් පවා කොරියාවට එනවා සාමාන්‍යවංශ ශ්‍රී ලංකාවේ තියෙන පරිසරයත් සමග. ඉතින් මේ විදිහට ඇවිල්ලා තමන්ගේ ආර්ථිකය ශක්තිමත් කරගෙන ඒගොල්ලන්ගේ සිහින සැබෑ කරගෙන යන්න කොරියාවට එන්නේ මේ විදිහට ඉන්න අයට අවසාන වශයෙන් ඔබ වහන්සේට දෙන්න තියෙන පණිවිඩය මොකක්ද කියලා කියනවා නම් ඇත්තටම අර මුලින් කතා කළා වගේ සිහින පොදි බැඳගෙන ඉන්නත් කලින් පොදි බැඳගෙන ඉන්නේ නේ. එහෙමයි. මේ ඉස්ලාම කොරියන් දැනුම ලබන්න ගත්ත වෙල් දවසේ ඉඳලා හිටපු වෙලා ඉඳලාම අර සිහින පොදි බැඳගෙන ඉන්නේ. එහෙමයි. එතකොට ඒ සිහින පොදි බැඳගෙන ඉන්න අයගෙන් අතලොස්සක් තමයි එන්නේ. එහෙමයි. එතකොට ඉන්න අයට කියන්න තියෙන්නේ ඇත්තටම එන්න ඇවිත් ඔබේ සිහින මල්පල ගන්න. ඒ මල්පල ගන්නවා කියලා කියන්නේ සල්ලිම ගොඩනගා ගන්න එක නෙමෙයි. එහෙමයි. ඊට වඩා එහා ගිය මෙහි ජීවත් වෙන විදිහ ඊළඟට තමන්ගේ ඒ අර
ලංකාවේ තුල තිබෙන සංස්කෘතිමය කාරණාවන් එක්ක මේ සංස්කෘතිය ගස්තනයට දාගන්න එපා. ඒ කියන්නේ ඒවා වෙන එහෙම කරන්න බැහැනේ. ඒක සංස්කෘතියෙන් දෙකක්නේ. නමුත් බොහෝ සමානකම් තියෙනවා කියලා හිතනවා. ඔව් සමානකම් තියෙන පැත්ත තියෙනවා. නමුත් අපි ගන්නේ අර නෙගටිව් පැත්ත. වැරදි පැත්ත ඒක. මෙහෙම ඒ නිසා මම කියන්න හදන්නේ දෙක වෙන වෙනම දකින්න. එහෙම දැකලා ඒවට අනුගත වෙලා ඊළඟට තමන්ගේ ජීවිතයේ වටිනාකම් තේරුම් අරගන්න විශේෂයෙන් දැන් මෙහි ඇති වෙලා මෙහි ගොඩක් අය කරන ඒකට විනෝදයට කරන අර ජීවිතය විනාශ වෙන කරුණු කාරණාවන් පිළිබඳව අවබෝධ කරගෙන තමන් ජීවත් වෙන්නේ තමන් වෙනුවෙන් විතරක්ද කියන කාරණාවත් හිතන්න. මොකද දැන් උදාහරණයකට දැන් පෞල් ජීවිතයක් ගත කරන කෙනෙක් නම් ලංකාවේ තුල තමන්ගේ පවුලේ අය ඉන්නවනේ. තමන්ගේ ස්වාමි දියණිය ඊළඟට දරුවෝ. එතකොට ඒ සමස්තයම හිතලා මෙහෙට එන්න ඒක අරමුණක් හිතේ තියාගෙන ඇවිත් මෙහි අර තමන්ට පුළුවන් මේ මානසික ගැටලු විශේෂයෙන් මේවනේ වැදගත්ම කාරණාව. ඒ මානසික ගැටලු නැති කරගන්න කාරණා ඕන තරම් තියෙනවා. භාෂාව ඉගෙන ගැනීම හරි වටිනවනේ. ඊළඟට යම්කිසි අරමුණක් තියෙන එකත් මානසික ගැටලුවෙ මිදෙන්න හේතුවක්. ඒ කියන්නේ ටාගට් එකකට යන එක අර උපරිම තැනක ඉඳලා ගියොත් එහෙම ගැටලු වෙන්න පුළුවන්. නමුත් මම කියන කාරණාව අර ඒ අදහස් හිතේ තියාගෙන මානසික පීඩනයෙන් මිදෙන්න භාෂාව ඉගෙන ගන්න එක මතු ප්‍රයෝජනෙට සඳහා තියෙනවා. ඔබ ගොඩනගන මුදලට තවත් වටිනාකමක් හිතෙන කාරණාවක්. ඊළඟට විනෝද වෙන්න පුළුවන්. දැන් උදාහරණයකට මේ සම වැකේෂන් එකේදී මෙහි ගොඩක් අය ඒ විනෝද වීම ගැටලු නෙමෙයි මම මේ කියන්නේ. අර වෙන විදිහ සුට්ටක් වෙනස් කරගන්න පුළුවන් නම් හොඳයි. එතකොට ඒ වෙනස් කර ගැනීම Tamanටමයි හොඳ. ඉතින් ඒ වගේ කාරණාවන් ගන්න ඊට වඩා පන්සලකට යන්න මාසෙකට සැරයක් හරි පන්සලකට යන්න. දැන් මෙහෙට ඇවිත් දැන් මම මේ කියන්නේ සමස්තයටම ආපු අයටයි ඉන්න අයටත් එක්කම. එතකොට පන්සලකට යන්න මාසෙකට සැරයක් හරි දිනයක් දාගන්න පන්සලට ගිහින් මම කියන්නේ මේ ලංකාවේ පන්සල් වලට යන්න කැමති නැත්නම් එහෙමත් තියෙනවනේ. දැන් ඇත්තට මම මේ අත්දැකීම් කියන අවුරුදු 10ක අත්දැකීම ලංකාවේ පන්සල් වලට යන්න අකමැති ඉන්න අයත් ඉන්නවා. එහෙනම් යම් කිසි කෙනෙක් දිහා බලපහම මෙයා මෙහෙමයි කියලා කියන්න පුළුවන් අපිට අත්දැකීම් තියෙන අවුරුදු 20 ගානක මහාන ජීවිතේ. එහෙම අය ඉන්නවා. ඒක දෝෂයක් නෙමෙයි මේ කියන්නේ. එයා විවේචනයකුත් නෙමෙයි කරන්නේ. ඒක එයාගේ ස්වභාවය. ඒක ගැටලුවක් නැහැ. එහෙම අයත් ඉන්නවා. මං කියන්නේ එහෙම යන්න බැරි තැනක් නම් කොරියන් පන්සලකට ගිහින් බුදුහාමුදුරු ඉස්සල්ලා දන නමලා වන්දනා කරලා එන්න අර එහෙම අර ලයිෆ් කියන්නේ ජීවිත රටාවක් ගොඩනගා ගන්න. ඊළඟට තමන්ට පුළුවන් නම් කරන හැම කියන්නේ සම්ප්‍රදායික මෙහි ජීවිතයේ තියෙනවනේ. අධ්‍යයනය කරන්න පුළුවන්. ඔව්. කියන්නේ අධ්‍යයනය කරන එකත් එකක් මම කියන්නේ දැන් මෙහි ගත කරන අයගේ සම්ප්‍රදායික ජීවන රටාවක් තියෙනවනේ. ඒ රටාව වෙනස් කරගන්න පුළුවන් නම් හොඳයි. කොරියාවේ ඉඳලා චිත්‍රපටියක් බලන්න යන්න පුළුවන් නේ. ගිහින් යාළුවොත් එක්ක ගිහින් චිත්‍රපටියක් බලන එක. එහෙම නැත්නම් මේ ගොඩක් අය මෙහි කඳු නගින සංස්කෘතියන්නේ. කඳු නගින්න ඊළඟට මෙහි ගොඩක් අය බයිසිකල් පදිනවා. ඒවා සංස්කෘතියක්. ඉතින් ඒවා බයිසිකල් හොඳ දේවල් ගන්න කොරියාවේ ශාරීරික වශයෙන් හොඳයි මානසික වශයෙන් හොඳයි. එක්සර්සයිස් කරන්න යනවා. ශාරීරික ව්‍යායාම වල එහෙම රටාවක් ඇති කරගන්නවා නම් හරි වටිනවා. ඒ කියන්නේ එකම දේ හරියන්නේ නැහැ. එහෙමයි සමස්. දැන් අපේ කට්ටිය ගොඩක් වෙලාට කරන්නේ කම්පැනියයි ගෙදරයි. කම්පැනියයි ගෙදරයි. එහෙම රටාවක් කරගත්තොත් මම කම්පියුටර් එකෙත් සාමනස ඕනවටත් වඩා ඉන්නවා Facebook වල ඕනවටත් වඩා ඉන්නවා. එහෙම එකක් තියෙනවා මම හිතන්නේ. ඉන්න එක නෙමෙයි ගැටලුව ඉඳලා කරන එක තමයි. කරන එක වැරදි. ඉඳලා කරන දේ ගැනයි වැදගත්ම කාරණාව. ඉතින් යම් කිසි කෙනෙක් Facebook එකේ ඉඳලා දැන් ඔබතුමී Facebook එකේ ඉන්න එකේ ඉන්නේ මොකටද? හංගල් කැපේ යමක් දෙන්නනේ. ඒක වටිනවනේ. ඒතකොට ඉන්න එක නෙමෙයි ඉඳලා කරන දේ වටින්නේ. ඒ නිසා ඒවා හරියට බුද්ධිමත්ව පරිශීලනය කරන්න. ඒතකොට අර මේ ඇති වෙන ගැටලු වලින් නිදහස් වෙන්නත් පුළුවන්. ඔබ බලාපොරොත්තු වෙන සිහින මල්පල ගන්නන්නත් පුළුවන්. ඒ සිහින මල්පල ගැනීම හරහා ගොඩනගන්නේ ඔබේ සමස්ත ජීවිතේම. ඒ කියන්නේ තමන්ගේ පවුල රැකෙනවා, දරුවන්ගේ අනාගතය ගොඩනගෙනවා. විශේෂයෙන්ම මතක තියාගන්න අර ඇති වෙන නිරෝගී භාවය. ඔය සල්ලි තිබුණට වැඩක් නැහැ. අවසානයේ ලෝකෙක කියන්නේ ආවිෂයක් තියෙන්නේ. එහෙමයි සර්. අපි හැමදේම හදන්නේ ගොඩනගන්න හදන්නේ සතුටින් ජීවත් වෙන්නනේ. ලෙඩෙක් වෙලා මොනවටද සල්ලි දැන් මේ ඇති වෙලා තියෙන කොරෝනා තත්ත්වය මොනවද සල්ලි වලට කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් මේ කොරෝනා තත්ත්වය වුණත් ඕනනම් කෙනෙකුට පුළුවන් ජීවිතේ හොඳ උදාහරණයක් හදාගන්න කාරණාව. ඉතින් මම මේ දේවල් මම කියන්නේ ඇත්තටම
හරිම අනුකම්පාවෙන් දැකපු අත්දැකීම්ත් එක්ක මම මේ කිව්වේ මට දැනිච්ච හැඟිච්ච කාරණාවක්. මම කියපු මේ කාරණාවන් අනිවාර්යෙන් කරන්න ඕන කාරණාවකුත් නෙමෙයි. මෙහෙම විය යුතුයි කියලා හිතන්නෙත් නෙමෙයි මම කියපු කාරණාවලට ඔබට එකග වෙන්නත් පුළුවන්, එකග නොවෙන්නත් පුළුවන්. ඒක තමන්ගේ බුද්ධි මට්ටමේ ස්වභාවයත් එක්ක ඇති කරගන්න දැන් මට හිතන දෙයට වඩා තව කෙනෙකුට හිතන වෙනස් විදිහට හිතන්න. ඒ නිසා ඒවා එහෙම හිතන්න කියන කාරණා මම අවසාන වශයෙන් මේ මගේ මේ කතාවේදී කියන්න කැමතියි. මොකද නැත්තම් අර ගන්න විදිය ගැටලුව ඇති වෙනවා. එතකොට නැත්තම් මේක නැත්තම් වෙනත් පැත්තකට යන්න පුළුවන් නිසා. නමුත් අපේ ස්වාමීන් වහන්සේ මම හිතනවා දේශනා කරේ ඔබේ ජීවිතේ ඉතා වටිනා කාරණා. අපි ඇත්තටම අපේ ජීවිතේ වටිනා විදිහට ගත කරනවා නම් කොරියාවේ ඉන්න අනිත් අයට වගේම එන්න ඉන්න අයටත් ගොඩක් වටිනවා කියලා මම හිතනවා. ඒ වගේම තමයි අපිට මානසික ගැටලු තියෙනවා නම් මානසික ගැටලු निराකරණය කරගන්න අපිට තියෙන හොඳම දේ තමයි අපේ ආගම කියන එක තමයි ස්වාමීන් වහන්සේ මතක් කළේ. ඉතින් ආගමේ අපේ බෞද්ධ දර්ශනය බැලුවොත් සූත්‍ර දේශනා රාශියක් තියෙනවා. ඔබට කියවන්නට පුළුවන්. ඒ වගේම අපි දන්නේ නැත්නම් නොදන්න දෙයක් තියෙනවා නම් ස්වාමීන් වහන්සේලා බැහැ කළා ඒ ගැන අහගෙන දැනුවත් වෙන එකත් ඔබගේ මානසික ගැටලු निराකරණය කරගන්න ඉතාමත් හොඳ අවස්ථාවක් කියලා මම හිතනවා. ඒ වගේම කොරියාව පුරාම පන්සල් තියෙනවා. ශ්‍රී ලාංකේය බෞද්ධ විහාරස්ථාන. ඉතින් කොරියාවේ අයට හොඳ අවස්ථාවක් ශ්‍රී ලාංකේය බෞද්ධ විහාරස්ථාන වලට ගිහිල්ලා ඒ ස්වාමීන් වහන්සේලා බැහැ දැකලා තමන්ගේ මානසික ගැටලු निराකරණය කරගන්න පුළුවන්. වැඩේ තියෙන්නේ ඔයගොල්ලෝ යන්නේ නැති එක. හොඳයි. ඉතින් මම හිතනවා My Hunger Cafe කොරියාවට එන්න බලාගෙන ඉන්න ඔයාලට වගේම දැනට කොරියාවේ ඉන්න ශ්‍රී ලාංකිකයන්ට ශ්‍රී ලාංකික තරුණයන්ට ඉතා වැදගත් කතා බහක නිරත වෙමින් ඉතා වැදගත් වටිනා කියන තොරතුරු වටිනා කියන අදහස් රාශියක් තමයි අපේ ස්වාමීන් වහන්සේ හරහා අපි ඉදිරිපත් කරේ. ඔව් ඉතින් අද My Hunger Cafe සමග එකතු වෙච්ච අපේ ස්වාමීන් වහන්සේට අපි ඇත්තටම පුණ්‍යානුමෝදනා කර සිටිනවා. ඔබ වහන්සේගේ වටිනා කාලය අප වෙනුවෙන් මේ විදිහට ලබා දීම පිළිබඳව. ඒ වගේම තමයි මම ආරාධනා කර සිටිනවා ඔබ සැමට කොරියා ශ්‍රී ලංකා සදහම් විහාරස්ථානයේට ඔබට ඉඩකඩ ඇති සෑම වේලාවකම එන්න කියලා. මේ ළඟපාත ඉන්න බොහෝ දෙනෙක් ඉන්නවා. අපි උල්සාන් කියොන්ජු නගරවල ඉන්න අය කොට දෙනෙක් ඉන්නවා. ඉතින් උන්වහන්සේවත් බැහැ දැකලා ඔබට සදහම් විහාරස්ථානය දැක බලා ගන්නට අවස්ථාවක් තියෙනවා. ඉඩකඩ ඇති සෑම වේලාවකම පැමිණෙන්න කොරියා ශ්‍රී ලංකා සදහම් විහාරස්ථානයට. ඉතින් මේ වගේම වටිනා කියන වැඩසටහනකින් හම්බ වෙනතුරු ඔබට සුබ දවසක්.